ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් සහ වැඩමවා වදාළ අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාගෙන් ඇතුළු මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අප සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දිනත් අප සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන සද්ධර්ම දේශනාවට සවන් දීම සඳහායි. ඒ සඳහා අපගේ ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. නම කියන්න අවසරයි. පූජ්‍යපාද ගෞරවනීය අලව්වේ අනෝම දස්සී ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් දෙපා නැමද ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අදට નિયમિત ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද දවසේ සූදානම් වන්නේ ඔබට බුදුරණන් වහන්සේගේ ධර්ම, අපි කතා කරපු ධර්ම කාරණු තුලින් පැනනගී තියෙන ප්‍රශ්න නැත්නම් අපට ඉවර කර ගන්න තියෙන කරුණු තවදුරටත් විස්තර කර ගැනීම සඳහා මෙතන අපි මේ දවස් ටිකේ දේශනා ගණනාවක් සිදු කරන්නට යෙදුණා. ඉතින් මේ දේශනාව තුලින් ඔබට විවිධාකාර විදිහට හිතන පැති මතුවෙන්නට ඇති. එතකොට ඒ හිතන කරුණොත් එක්ක අපට ඒ ධර්ම කාරණා නැත්නම් විවෘත නොවිච්ච කරුණ විවෘත කර ගැනීම පිණිස, ප්‍රතිපදාව නිරවුල් කර ගැනීම පිණිස මතුවී තිබෙන ගැටලු සාකච්ඡා කරන්නට තමයි අපි මේ අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් අපට ප්‍රශ්න ගොඩක් ඇවිදලා තියෙනවා. අපි ඉස්සලාම ප්‍රශ්නයක් කෙනෙකුට අහන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව දීලා යමු. එතකොට අපිට මේ ලැබිච්ච ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් ප්‍රශ්න අහන්න තියෙන කෙනෙකුට අවස්ථාව ප්‍රශ්නයක් අහන්න. එහෙම ප්‍රශ්නයක් අහන්න එකක් නැත්නම් අපි ආපු ප්‍රශ්න අහමු. මේ මම හිතන්නේ පුරාණි මහත්මයාත් ඇවිත් දන්නේ ඔබටත් ප්‍රශ්න ගොඩක් ඇවිදලා තියෙනවා. තියෙනවා ස්වාමීන් වහන්සේ. අපිටත් ප්‍රශ්න කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න එහෙනම් නේද ස්වාමීන් වහන්සේ? අපි මේ ඔක්කොම වෙනින් වශයෙන් ඉදිරිපත් කරමු. මොකද එකපාර ඔක්කොම ටික කතා කරන්න බෑනේ. මම ප්‍රශ්න කීපයක් මගට ආපු ඉස්ලාම් ප්‍රශ්න කීපයක් කතා කරන්නම්. අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ රූපය, ස්වરૂපය සහ රූපණීය ඉද්දීම ඉද්දෙනවා යන අර්ථයෙන් තමයි ප්‍රශ්නය අහන්නේ. කජ්ජනීය සූත්‍රයට අනුව එවං රූපෝ අහෝසින් අතීත මද්දහනන්ති ඉති වික්කවේ අනුසරමානෝ රූපඤ්ඤේ වනුසරති. මෙන්න මෙහිමයි කියලා තියෙන. අතීත රූප හෝ විදීම හඳුනා ගැනීම සිහි කරනවා. මෙතන අදහස් කරන්නේ ද්‍රව්‍ය කාරණාවක් නෙමෙයි. කිංච වික්කේ රූපං වදේත. මහණෙනි මොකද්ද රූපය කියන්නේ? රුප්පතීතිකෝ වික්ක තස්මා රූපන්ති උච්චති. මහණෙනි රූපය කියන්නේ මොකද්ද? රූපණය කියන එකටයි රූපය කියන්නේ. මෙතනදී අතීත රූපයක් සිහි කරනවා කියන්නේ රූපණය වීමක්, අපේ භාෂා අර්ථයෙන් ඉදීමක් වෙන්නක් සිදු වෙනවා කියන එක. ඒකටයි රූපය කියන්නේ. එතකොට රූපණය වීමටයි රූපය කියන්නේ. අපට කරුණාවෙන් මෙම සතාගත වචනය අපේ භාෂාවෙන් අර්ථගත් විදිහේ නිවැරදිදයි පැහැදිලි කර දෙන්න. රූපය කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දෙන අර්ථකථනය තමයි රූපණය කියන එක. මොකද රූපය කියන කාරණාවට දෙන අර්ථකථනය තමයි රූපණය. ඒතර දැන් රූපය කියන කාරණාව මම හිතන්නේ පාලි භාෂික වචනයක් කියන එක අපි පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට ඒක යෙදෙන තැනත් එක්ක ඒ කාරණාව ඉස්මතු වීම එක පැහැදිලි කරන්නට යෙදුණා. මේ ස්වરૂපය කියන්නේ ඒකේ නිර්වචනය අපට හැම වෙලෙම අර තියෙන දෙයකට බහුවත්වයකට ආරෝපණයක් හැම වෙලෙම ගිහින් තියෙන්නේ.
එතකොට එහෙම නැතුව මේක අනිත් තැන් වල එදින තැනත් එක්ක අපි මං හිතන්නේ ඒකට අර ස්වરૂපය කියන අර්ථය ඉංග්‍රීසි වලත් දෙන්නේ ගොඩක් වෙලාවට ඒක තමයි සැබෑම අර්ථයක් හැටියට යෙදෙන්නේ. එතකොට ඒ කාරණාව කියන්නේ ඇත්තට මෙතනින්ම අපට අර රුප්පණිය කියන එකට නැත්නම් ඉද්දෙනවා කියලා කියන කාරණාව මෙන්න මේකට ලොකු අර්ථයක් එනවා. කියන්නේ ඒ අර හිතන්න ඕන. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්නනවානේ රුප්පණිය කියන කාරණාව එක තමයි රූපය කියලා කියන්නේ. දැන් රුප්පණිය කියන කාරණාව ක්‍රියාවක් රුප්පති කියන එක. හැබැයි රූපය කියලා කියන කාරණාව අර එක ලැබීමක් කියලා කියන්නේ යෙදීම. ඒකෝට දැන් අපි ගත්ත හඳුනා ගැනීම කියන කාරණාව සංජානාති කියනකොට ක්‍රියාවක් හැටියට යෙදෙන්නේ. විජානාති ක්‍රියාවක් හැටියට යෙදෙන්නේ. ඒ කියන්නේ දැන් ලෝකේ අපට හම්බ වෙන දේ හැම වෙලෙම වස්තු හැටියටනේ. නමුත් මේ ක්‍රියාවක් හැටියට ඒ කාරණාව ඉස්මතු වීම. ඊළඟට ලෝකේ කතා කරනකොට ඒ කාරණාව නාම ඒ කියන්නේ භාෂා විවහාරේ නාම පදයක්. එතකොට ඒක තමයි රූපය කියන නිර්වචනේ. හැබැයි ඒකේ අර්ථය බුදුරණවහන්සේ පෙන්නනවා රූපති කියන කාරණාව එක්ක. එතකොට ඒ කාරණාව හරි. ඒ කියන්නේ සාගත භාෂාවේ තියෙන අර්ථය ඒ කාරණාව තේරුම් අරගෙන ඒ කියන්නේ එහෙම තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට දැන් මෙතනදී මම හිතන්නේ අපි මේ දවස් ටිකේ කරපු දේශනා ටිකත් එක්කත් ඔබට ගොඩක් පැහැදිලි වෙන්නට ඇති යම් වූ කියන්නේ භාග්‍යතුන් වහන්සේ යමක් විග්‍රහ කරලා පැහැදිලි කරලා පෙන්නනවාද ඒ විග්‍රහ කරලා පැහැදිලි කරලා පෙන්නන දේදී බුදුරන් වහන්සේ ආවේනික ධර්මයක් ඉස්මතු කරද්දී එතන යමක් තහවුරු වෙන එහෙම නැත්නම් සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිච්ඡානක්ඛන්ති කියන මෙන්න මේවට ගැළපෙන ඒවා එක්ක සැසඳෙන තර්කාවචර බවට ගෝචර දෙයක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ පෙන්වන කරුණ පෙන්වලා දීම එකම ප්‍රායෝගිකවම ඊතර වීම. ඒ කියන්නේ ප්‍රායෝගිකවම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහක නොයෙදීමේ කෘත්‍ය ඉස්මතු වෙන විදිහට. ඒ කියන්නේ දැන ගැනීමක් යම් වූ ස්වરૂපයක් යෙදීමක් දැන ගැනීමක් මේ කිසිම දෙයක් නොයන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කරුණු දීලා තියෙන්නේ. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. දැන් අපි අර බුදුරජාණන් වහන්සේ දුන්න කාරණා අද අපිට අර ලෝකේ කියන්නේ බුදුරජාණන් වහන්සේට පමණක් ආවෙන එක කාරණා අපි අද මේ ලෝකයේ දෙයක් විස්තර කරන්න පෙන්නනවා කියලා හිතනවානේ. ඔක තමයි ලොකුම අවුල. ලෝකයේ දෙයක් විස්තර කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ලෝකේ කරුණ පෙන්වනවා බුදුරජාණන් වහන්සේ නැත්තේ නැහැ. කියන්නේ ලෝකේ කාරණා පෙන්වනවා. ඒක අනිත්‍යයත් පෙන්වනවා. ඒක අපට හම්බුනේ පුප්පසූත්‍රයෙන් කරද්දී. හැබැයි බුදුරජාණන් වහන්සේට ආවේනික කාරණාව අර අනුපිල්ල කතාවත් එක්ක මේ ඊතර වීමේ කෘත්‍ය ඉස්මතු වෙන විදිහට පෙන්වන එක. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ ගාවෙනික ධර්මය. එතකොට ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්නද්දී ලෝකෙන් ඊතර වීම තමයි ඉස්මතු කරලා තියෙන්නේ. දැන් ওই කජ්ජනී සූත්‍රයේ ප්‍රශ්නයක් නෙමෙයිකත් අහන්නේ. දැන් ඒකදී අර පැහැදිලි කරලා පෙන්නන අතීත අනාගත කියන්නේ සිහි කරනවා නම් ඒකේ දෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ රූප වේදනා සංකාර විඥාන මොනවද කියලා ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් ඒ ඊළඟට පැහැදිලි කරනවා මේ වගේ කාලා දැම්මා කියලා. දැන් කාලා දාන විදියට අතීත අනාගත කාලා දානවා. ඒ කාරණාව ලස්සනට අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඒ දැන් කාලා දාන විදිය ප්‍රකට වෙන විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට අර බුදුරණවහන්සේ ලස්සනට අර අවසානයේ දක්වාම දැන් සීක කෙනා හික්මීම සහ රහතන් වහන්සේගේ සිදුවීම ඒ ඔක්කොම ටික මේ කජ්ජනී සූත්‍රය පැහැදිලි කරලා පෙන්නනවා.
කෙනෙක් දැන් අපට මතක් වෙන දැන් අර සේක කෙනා ඉක්ම වෙනකොට අර අපට වෙනම කෙනා ඉන්නවනේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙනම රහතන් වහන්සේ ඉන්නවා. වෙනම සේක කෙනා ඉන්නවා. දැන් රූපය විනාශ කරා. වේදනාව සංඥා සංකාර විඥාන විනාශ කරා. දැන් අපට ඒ කතාව කියනකොටම එදෙනවා විනාශ කරන කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ රූප වේදනා සංකාර විඥාන නැති කරා, විනාශ කරා, විසිරුවා හැරියා. ඔය විදිහට පැහැදිලි කරනවානේ අවසානෙට. එතකොට දැන් ඒක සේකියා විසිරුවා හරිනවා. මේ ඔය විදිහට පැහැදිලි කරනවානේ. එතකොට අපට අර මේ කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ විදිහ. දැන් ඒක තමයි අද අපි ගොඩක් වෙලාවට අර අපි අත්විඳින්න යන්නේ. දැන් කෙනෙක් ඉන්නවා කෙනාගේ විදිහක් කතා කරන්නේ කෙනා පනවගෙන විස්තරේනේ. දැන් මුලින්ම කතා කරගෙන ආවේ දිගටම අර අතීතයේ ඒ කාලා දානවා කියන්නේ ඊළඟ රූපේ කියන පැහැදිලි කිරීම වෙදිලා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳවනේ අහන්නේ. කියන්නේ අන්න ධර්ම න්‍යායනේ. ධර්ම න්‍යාය දකින්න විදිය. දකින්න විදිය ඒ දකින්න විදිය කතා කරන තැනදී අර පැනවීමේ දුන්න අර්ථකථනය කතා වෙන්නේ නැහැ. නැත්නම් අපට තියෙනවා මෙහිම එකක්. ඒ තමයි වෙනම කෙනෙකුට රූපය යෙදිලා. වෙනම කෙනෙකුට වේදනාව යෙදිලා. වෙනම කෙනෙකුට හඳුනා ගැනීම යෙදිලා. වෙනම කෙනෙකුට සංකාරය යෙදිලා. වෙනම කෙනෙකුට විඥානය යෙදිලා. එතකොට එහෙනම් අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ යෙදීමේ කෘත්‍ය සක්කාය කියන නිර්වචනේ වැරදි ඒකකරනේ. බුදුරණවහන්සේ පෙන්නන්නේ පංචපාස්කන්ධයේ සක්කාය කියලානේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන යෙදීමේ කෘත්‍යනේ පංචපාස්කන්ධය කියන්නේ. එතකොට ඒක තමයි සක්කාය කියලා පෙන්නන්නේ. දැන් අපට රූපයක් හම්බ වෙනවනම් වේදනාවක් හම්බ වෙනවනම් සංඥාවක් හම්බ වෙනවනම් එතකොට මේ හම්බවීම නිර්වචනය පැහැදිලි කිරීම ඉවනවද? වෙන එක්කෙනෙක් නෙමෙයි. ඒකට නේ සක්කාය කියන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ පැහැදිලි කිරීමක් යනකොට අපි හොයාගෙන යන තැනදී හොයන දේ හම්බවීමක් දෙන්නේ නැතුව අපි ඒක හොඳට විචක්ෂණශීලීව බලන්නට ඕනේ. එහෙම බලනකොට අපට ඒක මම හිතන්නේ ඊයේ දේශනාවේ අපි ගොඩක් පැහැදිලි කරා. අතිපට්ඨාන සූත්‍රය කතා කරනකොට අර ලැබීම කියන කාරණාවක් කියන්නේ අපේ යෙදීම කියන කාරණාව තියෙනවා. මේ යෙදීමේ කෘත්‍ය පෙන්වීම තමයි මේ පංචපාස්කන්ධය කියලා කියන්නේ. වෙදිච්ච දේ පෙන්වන එකේම නෙමෙයි. ලැබිච්ච දේ පෙන්වන එකේම නෙමෙයි. අපි ගොඩක් වෙලාවට අර ලැබිච්ච දේ යෙදිච්ච දේ ඒ නිසා අපිට කතා කරන්න අපේ ඉස්මතු කරලා වෙනම දෙයක් හැටියට පෙන්වන්න පුළුවන්. එතකොට මේ කාරණා අපි දැනුමක් හැටියට ඉගෙන ගැනීම කියන එක මට ගලපන්නේ නැතුව දැනුමක් හැටියට ඉගෙන ගන්න. ඒ නිසා මේ දේශනාවේ තියෙන මේ කාරණා අපි මේ විදිහට එක බලන එක හරි. ඊළඟට අහනවා රූපය ගැන කතා කරන තැන මොනවයින්ද රූපණේ වන්නේ කියලා අහනවා මිසක් වේදනා සංඥා කතා කරන තැනදී මොනවයින්ද විඳින්නේ වැනි ප්‍රශ්නයක් නැහැ. මොනවද විඳින්නේ කියලා අහනවා. මොනවද හඳුනගන්නේ කියලා අහනවා පමණයි. මේ ප්‍රශ්නේ ස්වභාවය යම් හේතුවක් තියෙනවාද? දැන් රූපය දැන් ඇත්තටම ගත්තොත් හැම තැනම ගත්තොත් ප්‍රධානම කාරණාව රූපයත් එක්කනේ. දැන් ගෝපාලක සූත්‍රය පෙන්න රූපඤ්ඤෝ. දැන් මේ හැම තැනම පෙන්වන්නේ ඒ කාරණාව. ඒ කියන්නේ ඉස්සල්ලාම කියන්නේ දැන් අපට කාල ස්වභාවයක් නැහැ. කියන්නේ කාල ස්වභාවයක් එහෙම කතාවක් නේ. නමුත් අර මේ ප්‍රකටවව දැන් ඒ සියල්ලම ඉස්මතු වීම තියෙන්නේ රූපී කියන කාරණාවක් කියන්නේ. දැන් මොනවද විදිනවා කියන කාරණාව කියනකොට අර ඒ විදීම කියන එකට තව දෙයක් කියන්නේ අර කියන්නේ පෙන්වන්න විදිහක් අවශ්‍යතාවයක් නැහැ. ඒ කාරණාව එකම පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි මේක ඉස්මතු වීම ප්‍රකට කරන්න ඕනේනේ. ඉස්මතු වීම ප්‍රකට කරන්න මොන වගේද රූපණේ වෙන්නේ කියන කාරණාවක් දෙන්න වෙනවා. ඒක රූපණය කියන කාරණාව කතා කරන්න යම් වූ ස්වභාවය දැන් අපි ගත්තොත් එහෙම මොන මේ කට්ටකින් අනිනවා ඇඟට. ඊළඟට මොනවා හරි අර කාරුණාවක් පැහැදිලි කරන්න වෙනවා. එහෙම නැති වුණොත් එහෙම අර දැන් ඒ ස්වરૂපයක් නැත්නම් ඒ යම් කාරණාවක්
යම් ස්වභාවයක් ප්‍රකට වීමක් නිර්වචනය කළ දෙන්න බැරි වෙනවනේ. දැන් බුදුරණවහන්සේ මෙතනදී පැහැදිලි කරලා දෙන දේ තමයි කියන්නේ බලෙන් සිදුවෙන එකක් නැතුව මේ සිදුවීමේ ක්‍රියාකාරීත්වයත් එක්ක බඩගින්නෙන් පිපහසෙන් මැසි මදුරු වදුරින් සීතලින් උණුසුමින් සර්පයන්ගෙන් මෙන්න මේ වගේන් තමයි රූපණය වීමක්. එතකොට දැන් ඒ කාරණාවක් එක්ක තමයි ඒ යෙදීමක් එක්ක තමයි අර ස්වરૂපයක් ඉස්මතු වෙන්නේ. කියන්නේ ඇත්තටම දැන් අපි දැන් අර හැම වෙලෙම අර මේ මනින ස්වභාවයක් දැන් අපට මේකෙදි කියන්න පුළුවන් තව එකක් එක මනින ස්වභාවයනේ තියෙන්නේ. එතකොට ඒක අර අපට දැනිලා ඉස්මතු වෙන එක, දැනිලා යෙදෙන එක, දැනිලා ඔන්න ඔය කාරණාව ඒ කාරණාව ඉස්මතු වීම තමයි මේ රූපය කියන කාරණාව එක පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ අර මහාත්පදෝපම සූත්‍රයේ පෙන්නන්නේ මොකද්ද? රූපය ඊළඟට නොබිදී පැවතිලා සමන්නාහාරේ සජ්ජෝ සමන්නාහාරෝ ඒකත් එක්ක විඥාන භාගස්ස පාතු භාවයෙන් මොකද වෙන්නේ? තතහ භූතස්ස රූපං රූප උපාදානස්කන්ධං සංඝං ගච්ඡති. තතහ රූපස්ස වේදනා වේදනා උපාදානස්කන්ධං සංඝං ගච්ඡති. ඔය විදිහට පැහැදිලි කරන්නේ. ඒක තතහ භූතස්ස රූපං. එතකොට මේ හට ගැනීමේ ස්වરૂපය කියන්නේ ඒක ඉස්මතු වෙලා එන එක විදිහටනේ. ඒක තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඊළඟට වේදනාව. එතකොට දැන් එතනදී අර ඉස්සල්ලාම ඉස්මතු කරලා පෙන්නන්නේ දැන් මේකෙදී හිතන්න එපා පින්වතුනි අවස්ථා සම්බන්ධයක් තියෙනවා කියන එක නෙමෙයි. අවස්ථා සම්බන්ධයක් එදිනවා කියන එක නෙමෙයි. හැබැයි විදීමක් කතා කරලා රූපයක් කතා කරනවා නෙමෙයි. රූපය කියන කාරණාව කතාවත් එක්ක තමයි විදීම කියන කාරණාවේ කතාව දෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට ඒක තේරුම් ගන්න තුරුම වෙන් කරලා ඉදෙනෙව නෙමෙයිනේ. ඊළඟට අහනවා තථාගත ප්‍රශ්න කරන ස්වභාවය සෑම විටම යම් රූපයක් විඳලා හඳුනාගෙන කල්පනා කරලා දැනගන්න බවක් ඉස්මතු වෙනවා. මෙහෙමයි. එහෙම ගන්න දැන් ඒ කාරණාව එක්ක අපි ගන්නවා කිව්වොත් එහෙම මම අර පැහැදිලි කරේ මුලින්ම කාල ස්වභාවයකට යනවනේ. ඒක අපි මේ ලෝකයේ තියෙන යම් සිද්ධාන්තයක් එක ගත්තට කමක් නැහැ. ලෝකයේ දෙයක් නේ බුදුරණවහන්සේගේ ධර්මයේ හැටියට නැතුව. එතකොට බුදුරණවහන්සේ පෙන්නන මේ පරියාය කියන්නේ මේක දෙකක් වෙන්න බෑනේ තින්නේ. දෙකක් නම් අපි ලෝකයේ යම් කිසි දෙයක් හොඳයි නම් හිතියනම් හොඳයි නේ ආයේ. ඊතර වෙන්නේ මොකටද නේ? මේ සත්‍ය කියන ඒවා දෙකක් නෑ. සත්‍ය සත්‍යමයි. එතකොට මේ සත්‍ය තුළදී අර ඊතරණ ප්‍රතිපදාවත් එක්ක තමයි ඒ කියන්නේ ඊතරණ ප්‍රතිපදාවක් කියන එකත් අලුතින් දාන දෙයක් නෑ ඇත්තටම. බුදුරණවහන්සේ ඊතර වෙනවා කියලා මේ අලුත් දෙයක් කියලා දුන්නේ නෑනේ නේද? අලුතින් ලොකු දෙයක් මොකක්වත් කියලා දුන්නේ නෑනේ. යථාභූත ඥාන ඉස්මතු වීම ප්‍රකට වීම ඒ කාරණාව එදින විදිහට ධර්මපරයය පැහැදිලි කරා විතරයි. ඉතින් ඒක කොහොමත් ඇත්ත එක තමයි ඇත්ත තියෙන ඇත්ත නෙමෙයි. අමෝස ධම්මං නිබ්බානන්නේ මුසානවන දහම තමයි නිවීම වෙන මොකක්වත් නෙමෙයි. ලැබීම නෙමෙයි නිවීම. අපට මොනවා හරි ලැබීමක් එනවනම් මුසාවක් නේද? ඒක මුසාවක්. මුසානවන දහමක් වෙන්නේ නිවීම කියන එක. හොඳට තේරුම් ගන්න. එහෙනම් ඒ දහම කරා යොමු වෙන විදිහ තමයි බුදුරණවහන්සේ ධර්ම දේශනා කළේ. එතකොට තථාගතයන් වහන්සේ මේ සෑම විටම මේ කියන්නේ අර යමක් කියන්නේ කතා කරන කාරණා තියෙන යං වේදේ තං සංජානත් යං සංජානයි තං විතක්කේ යං විතක්කේ තං පපංචේ. දැන් මේකේදී අවස්ථා සම්බන්ධයක් දානවා එහෙම නෙමෙයි. ඒ කියන්නේ අවස්ථා සම්බන්ධයක් දානවා කියන එක නැත්තම් අපට වෙනවා අවස්ථා සම්බන්ධයක් දාගන්න කාලයක් පැනවිලා. එහෙම එකක් නෙමෙයි. හැබැයි දැන් මහත්වදුම සූත්‍රය පැහැදිලි කරන ක්‍රමයට අන්න ඒක තමයි මේ ඊදෙන්නේ. ඒ කියන්නේ ඒ කාරණාව එක තමයි විදීමෙන් තමයි ඇත්තරම සැබෑවටම මේ වේදනා සමෝසරණා සබ්බේ ධම්මානි අර එකට කැටි වෙන කාරණාව වෙදෙන්නේ ඒකත් එක්ක.
ඉතින් ඊළඟට තව එකක් අහනවා අපි ඒකත් බලමු. ඇහැට රූපයේ කතාව පංච උපාදානස්කන්ධ නොවේ. ඇහැට පේන දේ. නමුත් ඇහැට පෙනෙන්නේ බාහිර ඇති වස්තුවක්ද නොවේ. දැන් මෙහෙම දාගන්න එපා. ඇහැට පෙනෙන්නේ බාහිර ඇති වස්තුවක්ද නොවේ. අපි එතකොට මේ කතාවට යන තැනදී වස්තුවක්ද නොවේ කියනකොට ඇහැට පේන බාහිර වූ වස්තු ස්වභාවයක් ඇති බව ගිහිල්ලා තියෙනවා. නොවේ කියන්නේත් ඒකනේ. ඒ කියන්නේ අපි හැඟීම තුලින් ගිහිල්ලා තියෙනවා ඇහැට පේන කාරණාව වස්තුවක් නෙමෙයි කියලා. දැන් අර කාරණාව හරි දැනුමත් එක්ක හරිනේ ඇහැට පේන රූප ඇහැට රූප කතාව පංච උපාදානස්කන්ධ නොවේ. හරියට දැනුම් පරියායත් එක්ක කතාව හරි. ඇහැට පේන දේ. හැබැයි මේ ඊළඟ කාරණාවක් ගත්තට පස්සේ බාහිර ඇති වස්තුවක්ද නොවේයි කියනකොට අපි දැන් අර එතන පොඩි පටලැවිල්ලක් එනවා. වස්තුවක් නොවේයි කියනකොට අපට හිතෙනවානේ වස්තු ස්වභාවයක් නැති එකක් මේ කතා කරන්නේ කියලා. අපි අර වස්තු ස්වභාවයක් නැති කියන හැඟීමක් එක්ක ලං වෙලානේ ඒ කාරණාව කියන්නේ. ඒ කියන්නේ ඒ වගේම තමයි අපිට වස්තු ස්වභාවයක් නෙවෙයි කියන්නේ වස්තු ස්වභාවයක් තියෙනව නිසාමයි. වස්තු ස්වභාවයක් ඇති නිසාමයි වස්තු ස්වභාවයක් නෙවෙයි කියන්නේ. නෙවෙයි කියලා එදෙන්නේ. කියන්නේ දැන් අපට අතට අල්ලන්න තියනවා කියන එක නෙමෙයි. වස්තු ස්වභාවයක් කියන මඤ්ඤණාවක යෙදීම නිසා තමයි වස්තු ස්වභාවයක් නොවන කියන මඤ්ඤණාවක් යෙදෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්නට ඕන. අස දැන ගැනීම ඇසට රූප. ඇස දැන ගැනීම ඇසට රූප. කන දැන ගැනීම කනට ශබ්ද. ආදී ලෙස නාම රූපයක්. මෙහෙමයි ඉතින් කන ඇහැ දැන ගැනීම කියනකොට ඒ කියන්නේ ඒ දැන් සිංහල පැත්තත් එක්ක නෙමෙයි කතා කරන්න යන්නේ කියන්නේ චක්ක විඥාන කියන එක. එතකොට ඒ කාරණාව හරි ඇහැ දැන ගැනීම චක්ක විඥාන. එතකොට ඒකත් එක්ක කතා කරන්න තියෙන්නේ ඇහැට රූප කියන කාරණාව. අපි කියන්නේ රූප ඇහැයි කියන එක ඇත්තටම වෙන් කරන්න බෑනේ. අපි ලෝකයේත් එක්ක කරන්න බෑ කියන්නේ එකක් නෙමෙයි හැබැයි. එකක් නෙමෙයි වෙන් කරන්න බෑ. ඒකට කතා කරන්න තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච. තින්න සංගති පස්සෝ. ওই කරුණ තමයි කතා කරන්න තියෙන්නේ. ඒකට ඇහැට රූපයක් එනවා කියන කාරණාව කනට සද්දයක් ඇහෙනවා කියන කාරණාව අපි අර මේ ධර්මපරියාය කියන කාරණාවකට යන්න කලින් ලෝකේ සිදුවීමේ ක්‍රියාවලියට අනුගත වෙන්න යොමු වෙන එක. ඒක ධර්මපරියාය කියන කාරණාවේදී ඇහැට පෙනෙන රූපයක් නැත්නම් ඇහැට රූපයක් කියන එක කාරණාව ගත්තට පස්සේ ඇහැකුත් රූපයකුත් අපට ලං වෙනවනේ. ඒ කියන්නේ බුදුරණවහන්සේට චක්කුංච පටිච්ච රූපේච උප්පජ චක්ක විඤ්ඤාණං තින්න සංගති පස්සෝ. පස්සපස්චා වේදනා. ඇහත් ඒ කියන්නේ ඇසත් චක්කුංච පටිච්ච රූපේච. ඇසත් රූපත් ප්‍රත්‍ය. අන්න උප්පජ චක්ක විඤ්ඤාණ. දැන් මේ දෙක කවදාවත් වෙන් කරලා කියන්නේ තනි ප්‍රත්‍යක් හැටියට අරන්නේ නෑනේ. තනි ප්‍රත්‍යක් හැටියට එක කතාව කතා කරන්න බෑ. කතාව කතා කරන්න බෑ. තනි ප්‍රත්‍යක් හැටියට කතාව කතා කරන්න බෑ. කියන්නේ තනි දෙයක් හැටියට කතාව කතා කරන්න බෑ. ලෝකයේදී කෙනෙක් අර ඉන්න කෙනාට කතා කරන්න පුළුවන් ලෝකේ. ඒ දැන් මගේ ඇහැ වෙනම තියෙනවනේ. ඇහැටනේ පේන්නේ රූපය. කන තියෙනවනේ කනටනේ ශබ්ද ඇහෙන්නේ. ඒක කතා කරන්න පුළුවන් ලෝකෙත්. හැබැයි ධර්මපරියාය කතා කරනකොට එහෙම කතාවක් අදාළ වෙන්නේ නැහැ. එතකොට නාම රූපයක් කියන කාරණාව ඇති බවක් කියන්නේ ඇති බවක් කියදෙනවනේ. නාම රූපයක් කියනකොට ඇති බවක්. නාම රූපයක් කියන කාරණාව කියන තැනදී බුදුරන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. නාම රූපයක් කියන්නේ මොකද්ද? නාම රූපයක් කියන්නේ යම් විග්‍රහයක්නේ. හැබැයි බුදුරන් වහන්සේගේ ධර්මයේ එනකොට අනිවාර්යෙන් අර හේතුඵල ධම් ප්‍රකට වෙන්නට ඕනේ. ඊතර වීම ඉස්මතු වෙන්නට ඕනේ. දැන් අද අර නාම රූප මේ ඊතරම අර විවිධ විදිහට මේක විභේදනය කළා, අරින් මෙහෙන් කළා කරන සිද්ධි ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ තියෙන නාම රූපයක්. ඒ නාම රූපයට මඤ්ඤණාවක් තියෙනවා.
නාම රූපෙට මඤ්ඤණාවක් තියෙන නිසා ඒ නාම රූප මඤ්ඤණාව ඉක්මවන වැඩ පිළිලා මොකද්ද ඔය එකක් තියෙනවා නාම රූප ප්‍රශ්න කියලා. අවිද්‍යා ප්‍රශ්න වෙලා නේ. නාම රූප ප්‍රශ්න කියලා. මොකද නාම රූපය කියන කාරණාවට අර මොකද්ද බහුවත්වයක් ඉදිරියලා තියෙනවා. බහුවත්වයක් නැහැ කියලා බහුවත්වයක් ඉදිරියලා තියෙනවා. එතකොට දැන් මේ නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන. එතකොට දැන් අපි ඔය න්‍යාය දකින්න තැනදී තමයි අර ඊතර වීමේ කෘත්‍ය වෙන්නේ. එහෙම නැත්තම් අපි යමකට ලං වෙලා ඒකාන්ත ලේබල් කිරීමක් කරනවා. අපිනේ ලේබල් කරන්නේ. මේ නාම රූපය. මේ නාම රූපය. මේ නාම රූපය. අපට ඒ නාම රූපයක් කියන කාරණාව එකම අපි එතනින් විමසීමට නැත්තම් අපි දැන් ඇත්තරම ප්‍රකට වීමත් එක්ක විමසීමනේ තියෙන්නේ. නාම රූපය කියන එක සාධාරණයි විමසන් යමු වෙනකොට විඥාණයටනේ. විඥාණයට විමසන් ලීසි. අපි යම්කිසි ලේබල් කිරීමක් එතනින් කළා නතර වෙනවා නම් එතන අපිට එතනින් එහාට අර තව හිතීමට පොඩි ඉඩක් වැහෙනවා. මොකද අපි අර ලේබල් කිරීමත් එක්ක යමු වෙන නිසා. ඇස දැන ගැනීම රූප ඇස දැන ගැනීම කියන විග්‍රහය දිට්ඨිය පිරිසුදු කර ගැනීමකටත් කතා කරන්න පුළුවන්. නමුත් ඇස දැන ගැනීම කන දැන ගැනීම මායාවක් බව ශේක ඥානයට චක්ක විඤ්ඤේයේසු විඤ්ඤාතබ්බේසු ධම්මයක් දැනගැනීමේ දැනගත් ධර්මයක් ලෙසටයි ගහක් ගලක් හම්බ වෙන්නේ මිස අපට කෙලින්ම පේන විදිහට නෙවෙයි. මෙහෙම එකක් තියෙනවා. එතකොට දැන් හරි දැන් අපි මේ කාරණාව ලෝකයේ තියෙන කාරණාවක් කතා කරන්නේ. දැන් මෙතනදී මේකේර මම හිතන්නේ අපි ඊයේ කතා කරා හතිපටන් සූත්‍රයක් කතා කරනකොට නැත්තම් අපි අර පෙන්නන්න ගියපු කරුණ. ඒ කියන්නේ ඇත්තම ඥානයේදී ඉස්මතු වෙන කාරණාව අපි පැත්තක ඉඳලා අපට හම්බෙන්න ගියොත් හරි ප්‍රශ්නයක් එනවා. චක්ක විඤ්ඤේයේසු විඤ්ඤාතබ්බේසු ධම්මේසු කියනකොට ඒ කාරණාව එහෙම සිදුවෙන එකක් වෙන්නට ඕනේනේ. මට දැනෙන එකක් මට දැනගන්න විදිහක් කියලා හම්බෙන්න බෑ. මට දැනෙන එකක් මට දැනගන්න විදිහක් කියලා කාරණාවක් හම්බ වෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම වෙන්න බෑ. එතකොට දැන් සම්පූර්ණයෙන්ම මේ ධර්ම විග්‍රහයේ තියෙන්නේ දැන් ඒ කාරණාව එක්ක පව. චක්ක විඤ්ඤේයේසු විඤ්ඤාතබ්බේසු ධම්මේ කියන ඇසින් දත යුතු ඇස කෙරෙහි දැනගත්තේ ධර්මයක්. ඒතකොට ඇස කෙරෙහි දැනගත් ඇස කියන්නේ ඇස දැනගැනීමේ දැනගත් ධර්මයන් කියන කාරණාවේදී ඒක ඒ විදිහට වෙන්නට ඕනේ. කියන්නේ ඒ ආයර අපිට මෙහෙම ගියොත් එහෙම වෙනම කියන්නේ ඇස දැනගැනීමේ සිද්ධියක් තියෙනවා. ඒ ඔස්සේ මේක දැනගත්තා කියලා අපි වෙනම ඉඳලා මනින්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒක සේක ඥානියත් එක්ක කතා කරන එක සාධාරණයි සේකයට. හැබැයි ඒක අපි පැත්තක ඉඳලා මනින්න ගියොත් එහෙම අපි මනින්න වෙන එකක් නේ. ඇයි දැනගැනීමේ කෘත්‍යයක් යෙදිලා අපට යෙදිලා නේ දැනගැනීමේ කෘත්‍යය. ඒකට ඒ කාරණාව සක්කා ඒකනේ. අර කොහෙන් ගියත් අර අපි ඊළඟට අර අන්‍ය අයට යොමු වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන විග්‍රහයට යනවා. බුදුරණවහන්සේ වෙන සක්කාය හැටියටනේ. ඒක නැතුව කොහෙන් හරි අපි අර අන්‍ය අය පෙන්වන රූප වේදනා සංඥා සංකාර විඥාන විග්‍රහයට ඈඳෙන්න යනවා. ඒතර එහෙම වෙන්න බෑ. සක්කාය කියන නිර්වචනේ ඒකයි රූප වේදනා සංඥා සංකාර විඥාන කතා කරන්නේ. මම හිතන පීහතිපට්ඨාන සූත්‍රයේත් ගොඩාක් ඒක පැහැදිලි කරලා දුන්නා. ඉතින් එහෙම නැතුව අපට අයිති එකක් හැටියට තියෙනවනම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මේ අපි ඊළඟට තව ප්‍රශ්න අහමු. මේක තව තියෙන ගොඩක් ප්‍රශ්න. තුලානි මහත්මියට තියෙන ප්‍රශ්න කියන්නේ ඔය ප්‍රශ්න හරිය නැත්නම් සජීවී ගහන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න අවස්ථාව දැන්. ස්වාමීන් වහන්සේ අපිටත් ලැබිලා තියෙන ওই ප්‍රශ්න ටිකම තමයි ස්වාමීන් වහන්සේ. නිශාන්ත මහත්මයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා.
නිශාන්ත මහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. මට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ උපාදානය සම්බන්ධවයි. මේ ස්වාමීන් වහන්සේ මේක නිවැරදි කරලා දෙන්න. මේ උපය උපාදාන අබිනිවේෂ විනිබද්ධ කියන තැන ගත්තාම මේ උපය අබිනිවේෂ විනිබද්ධ කියන තුනම පවතින්නේ මේ උපාදානය නිසා නේද? මේ කතා කරන්න පුළුවන් මේ උපය අබිනිවේෂ විනිබද්ධ තුනම කතා කරන්න පුළුවන් මේ උපාදාන නිසා නේද? මේ උපාදාන කියන එක තොරව අනික් තුන යෙදෙන්නේ නැහැ වගේ කියලා අදහසක් යෙදෙනවා. ඒ වගේම අතන මේ අජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් කියන තැනත් ඒ උපාදින්න ස්වභාවය නිසා නේද ඉතිරි ටික කතා කරන්න පුළුවන් නේද? ඒකට ප්‍රමුඛ ස්ථානයක් දෙන්න පුළුවන්ද කියලා කියන්න පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේක නිවැරදි කරලා දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. එතකොට උපාදාන කියන කාරණාව දැන් අපි ගත පටිසමුප්පාද ධර්මයේ එක්ක කතා කරන තැනදී අන්න පටිසමුප්පාද ධර්මයත් එක්ක කතා කරනකොට උපාදාන නිරෝධයද පටිසමුප්පාදේ කතා කරන කාරණාවට යමුනම දර්ශනයත් එක්ක ඒ කාරණාව හරි. මොකද අපි ගත්තොත් එහෙම මේ මොකද්ද පුන්නමාසූත්‍රය තියෙන්නේ. එතකොට පංච උපාස්කන්ධයේ කෙරෙහි යම් චන්දරායක් ඇද්ද යයි උපාදානයි කියලා. ඒකෝ දැන් දැන් ඊළඟ පංච උපාස්කන්ධය ගැන කතා කරනකොටත් එතනතර උපාදානය කියන නිර්වචනය පැහැදිලි කරලා තියෙනවා. ඒකෝ දැන් අපි අර උපාදානය කියන දේදී අපි බැඳීම කියන කාරණාවයි අපට අර බැඳෙන්න කියන එකට කලින් අපි තුල අර ඒ දින දෙයක් තියෙනවානේ බැඳීමේ වස්තුවක්. බැඳීමේ වස්තුව සිදුවීම කෘත්‍ය එක්ක බලන තැනදී උපාදානය කියන නිර්වචනය එක්ක සැබෑම සිද්ධියදී අන්න ඊතරම් ප්‍රතිපදාවක් එක්ක ඒ දර්ශන කෝණයට යොමු වෙන එක සාධාරණයි. හරි. දැන් හොඳට හිතන්න දැන් ඔන්න අපි දැන් අහපු ප්‍රශ්න ටිකත් එක්කත් හිතලා බලන්නකෝ. දැන් ඔන්න අපට දැන ගැනීම කියන කාරණාව කතාව අපට කියන්නේ දැන ගැනීම සිද්ධියට නෙමෙයි කතා කරන්නේ. සක්කාය කියන කාරණාව එක්ක ඒ සිද්ධියටනේ කතා කරන්නේ. දැන් අපට ඒ සිද්ධිය කියන එකට වඩා අපට ඒ සිද්ධිය හම්බෙලා තියෙනවනේ. අපට ඒ සිද්ධිය නිර්වචනයක් තියෙනවනේ. ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවනේ. ඒ කියන්නේ දැන් එක කාරණාවක් විතරකට දැන ගැනීම කියන සිද්ධිය කියන්නේ දැන ගැනීමට නෙමෙයි කතා කරන්නේ. අපට දැන ගැනීම කියන ඒ කාරණා නිර්වචනයක් යෙදිලා තියෙනවනේ. ඒ යෙදිච්ච කාරණාව එහෙනම් අපට පැහැදිලි කරලා දෙන්න. මේක පැහැදිලි කිරීමක් ඉස්මතු වෙනට වෙනවනේ. ඒ කතාව ඉස්මතු වෙලා තියෙනවනේ. දැන ගැනීම කියන කාරණාවදී අන්න ප්‍රායෝගික ප්‍රතිපදාව සිදුවීම ප්‍රායෝගික ප්‍රතිපදාව තුළ මාර්ග කෘත්‍ය සිදුවීම ඊතර වීමයි. දැන් ඔය කාරණාව ධර්මපරියායත් එක්ක හරි. හැබැයි ඔබක ධර්මපරියාය කියලා මේ ධර්මපරියාය හම්බෙන්න කතා කරන්න බෑනේ. ධර්මපරියාය කතා කරන්න තියෙන්නේ ලෝකේ ඉන්න කෙනෙකුට යෝනිසමනසිකාරයක් ඉස්මතු වීම සඳහායි පෙන්වන්න තියෙන්නේ. එතකොට ඒ පෙන්වනකොට එහෙනම් අර නුවණ පුළුල් වෙන්න නැත්නම් අර දෘෂ්ටියකට නොගයන්න අදාළ කරුණු විග්‍රහ සම්පූර්ණයෙන් කරන්න වෙනවා. නැත්නම් දැන ගැනීම මායාවක් තමයි. ඔව් හරි ඒක. විඥානේ ඊළඟට හඳුනා ගැනීම මිරිගුවක් වගේ තමයි ඒක හරි. දැන් මොකද වෙන්නේ? දැන් එතනදී දැන ගැනීම මායාවක් කියන ඥාණයෙන් ඊතර වීම කෘත්‍ය වුණාද? එහෙම නැත්නම් දැන ගැනීම මායාවක් කියන දෙයකට ලං වුණාද? දැන ගැනීම මායාවක් කියන දෙයකට ලං වුණානේ.
දැන ගැනීම ආයාවක් කියන කාරණාවකට ලංවීම කියන එකම නේද ප්‍රශ්න වෙලා තියෙන්නේ. ලං වෙලා බැඳිලා රිංග ගැනීමක් ඉදලානේ. හැබැයි අපි අතහරිනවා රිංග ගැනීමක් ඉදලා අතහරිනවා. අර මං කලින් අහ ප්‍රශ්නයකටත් පැහැදිලි කරේ දැන් ඇහැට පේන රූපය දෙයක් පේන දෙය නෙමෙයි කියලා. වස්තුවක් නෙමෙයි. ඇති වස්තුව දෙය ඒක එහෙම එකක් නෙමෙයි. එතකොට එහෙම එකක් නැති දෙයකට ලං වෙලා. දැන් අපි එක කාරණාවක් නෙමෙයි තව එකක්. ඒ කියන්නේ තව වෙන එකක් නෙමෙයි. වෙන එකක් නෙමෙයි කියන කාරණාවට යොමු වෙන්නෙම කියන්නේ වෙන වූ ස්වභාවයක නිර්වචනයක් ඉදිරිය නිසා. එතකොට එහෙනම් ධර්මයේ කතා කරන්නේ අනිවාර්යයෙන්ම කෙනෙකුට ධර්මයට යොමු වෙන්න ඕන විදිහට අදාළ කරුණු ටිකක් ඉස්මතු කරන්න වෙනවා. නැත්තම් බෑ. ධර්මයේ උපාදාන පත්‍ය භව. හරි. උපාදාන පත්‍ය භව ඊළඟට තණ්හා පත්‍ය උපාදාන. එතකොට ඒ නිර්වචනයත් එක්ක හරි. ඊළඟට දැන් අර කරුණු ටිකත් එක්ක ගත්තාම මේ පක්කල කරගත උපාදින්න. මේ නිර්වචන ටිකත් එක්කත් හරි. හැබැයි දැන් ඔක අපිට දැනුමක්. අපි ඔක දැනුම මම උතන ඊයේත් අපි පැහැදිලි කරා දැනුම අර්ථ විශ්ලේෂණයකට යන්න ගිහිල්ලා අර්ථ විශ්ලේෂණයකට යනකොට ඒ දැනුම තහවුරු වෙන විදිහට අර්ථ විශ්ලේෂණයක් එන්න බෑනේ. ඒ දැනුම තහවුරු වෙන විදිහට අර්ථ විශ්ලේෂණයක් එනවා නම් ඒ දැනුම තුලින් සිදුවීම ප්‍රායෝගික කෘත්‍ය නිතරම වෙන්නේ නැහැ. ඒ දැනුම තුලින් සිදුවෙන ප්‍රායෝගික කෘත්‍ය වන ඊතරම වෙන්නේ නැහැ. දැනුම කියන කාරණාව තුළින් ඒ කාරණාව නිවැරදි වෙලා තියෙන අර්ථ විශ්ලේෂණයකට. අර්ථය හොයද්දී. එහෙම වුණොත් එතන මාර්ග වෙන්න බෑ. එතකොට එහෙනම් එහෙම නොවෙන්න ඕන විදිහට කරුණ ඉස්මතු වෙන්නට ඕනේ. දැන් අපි ගත්තොත් උපාදානය කියන කාරණාව පච්චයෙන් බව අර මේ කරුණ මේක හරිම දේ කියලා අර්ථ විශ්ලේෂණයේදී හම්බ වුණා නම් මොකද වෙන්නේ? අර්ථ විශ්ලේෂණයත් එක්ක මේක තමයි හරිම දේ කියලා හම්බ වුණා නම් දුන්න ධර්ම විවරණය වූ ඒ දැනුමක් හැටියට අපි ඉගෙන ගන්නවනේ. ඒ කාරණාවේ අර්ථය සිදු වී නැහැ. ඒ කාරණාවේ අර්ථය සිදු වී නැහැ. මොකද හේතුව? බුදුරණවහන්සේ දෙන කාරණාවේ අර්ථය සිදුවීම කියන්නේ ප්‍රායෝගිකවම ඊතර වීම. දැන් සිදු වෙලා තියෙන්නේ ඒ දුන්න ධර්ම කාරණාවේදී දැනුම හැටියට ඒ කරුණ නිර්වුල් වී ලැබීමක් වුණා නම් අර්ථ විශ්ලේෂණයේ යෙදෙන තැන. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ඒ දුන්න ධර්මයේ ලෝකෝත්තර ධර්ම විග්‍රහයක් වෙලා නැහැ. දැන් අර්ථයක් එක්කනේ අපි කියන්නේ අපට හිතන්නේ අපේ හිතන පැත්ත තියෙන අර්ථය එක්කනේ. ඒතර අපේ හිතන පැත්තකට අනුගත වෙනවා කියලා කියන්නේම අර්ථයක් හොයන්න යමු වෙනවා කියන එකනේ. අර්ථයක් හොයන්න යමු වෙනකොට අර්ථ බවක් අපට ලැබුණා නම් යම් වූ විග්‍රහයක් එක්ක ඊතර වීමේ කෘත්‍ය ලෙස පෙන්නපු ධර්මපරියය දෙලා නැහැ. ditthiyasuppati විද්‍යා කියලා කියන්නේ අර්ථ විශ්ලේෂණයක් නෙමෙයි. ඒකේ තියෙන විදිය බලන්න. ඒකට අපට ඒකදී මුකුත් කියන්නේ හිතන්න කියන්නේ කරුණක් හැටියට හිතීමක් දෙන එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ওই හැම එකක්ම බලන්නට ඕනේ. ඉතින් ධර්මපරියායක් එක්ක යෙදෙනකොට උපාදාන පත්‍ය භව භවපත්‍ය තණ්හා පත්‍ය උපාදාන මෙන්න මේ නිර්වචන අර ඒ ඔක්කොම හරි. හැබැයි ඔය කරුණ අපට ලැබෙන දෙයක් වෙලා නම් අර්ථ විශ්ලේෂණයේදී එහෙමනම් ප්‍රශ්නයක් වෙලා තියෙනවද? එහෙනම් ඔන්න ඔය කාරණා ඔක්කොම ඉස්මතු වෙන්නට වෙනවනේ. දැන් ඒ ඉස්මතු වීම දැන් අපි ගත්ත පටිච්චසමුප්පාදයේ පෙන්නනකොට ආශ්‍රව කියන කාරණාවක් නැහැ. කතාව නැහැ. පටිච්චසමුප්පාදයේ පෙන්නනකොට අර අබිනිවෙස්ස ඒ කතාවකුත් නැහැ. මොකද ඒ කියන්නේ එහෙම කතාවකට අදාළ නැහැ ඒක. හැබැයි ඒක ඊතර වීමේ කෘත්‍ය හැටියට සිදුවිය යුත්තේ. අපි ඒ ඊතර වීමේ කෘත්‍ය හැටියට සිදුවීමක් කියන එකම ලැබීමක් හැටියට දැනුමෙන් අපට අර්ථ විශ්ලේෂණයේ තහවුරු වෙලා නම්
ප්‍රශ්නයක් වෙනවා. ඔන්න ඔය කාරණා නොවීමට, ඔය කාරණා සිදු නොවීමට බුදුරන් වහන්සේ තව බොහෝ කරුණු අලලා පැහැදිලි කරලා පෙන්වා දීලා තියෙනවා. නැත්තම් වෙන්නේ සිදුවීම හැටියට ප්‍රායෝගික ඊතරවීමේ කෘත්‍ය නොවි ඒ කාරණාව නිවැරදි බව තහවුරු වෙනවා. ඊතරවීමේ කෘත්‍ය සිදු නොවි ඒ කාරණා නිවැරදි බව තහවුරු වෙනවා. ඒක ලොකු අවුලක්. එහෙම නොවෙන්න බුදුරණවහන්සේ අර හැම කාරණාවක් එක්කම පෙන්වා දීලා තියෙනවා. ඒක නිසා අපි ඔය පැති හැම එකක් එක්කම බලන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපි අර කාරණාවකට අහපව් රිංග ගන්නවා. ඉතින් ඔය ඇත්තටම සමහර පැති අපට ගොඩාක් සූක්ෂමව හිතන්න තියෙනවා. නැත්තම් අපි අර මම කලිනුත් පැහැදිලි කරේ සක්කාය ගැන පෙන්වන්න පැහැදිලි කරන්න ඉස්මතු කරන්න ගියපු තැනදී අපට සක්කාය කියන නිර්වචනයක් කියලා පංචපාස්කන්ධය කියලා අපට තව ඌ කතා කිරීමක් තහවුරු වීමක් ලැබිලා. ඔන්න ඔය ටික වෙනවා. උපාදානය කියන කාරණාව අපට හම්බ වෙනවා. උපාදාන වෙන විදිහක්. උපාදාන වෙන විදිහක් හම්බ වෙලා. උපාදානය කියන නිර්වචනයේම තියෙන්නේ උපාදානය කියන නිර්වචනයේම තියෙන්නේ සිදුවීමට. දැන් මේ පංච උපාස්කන්ධය ගත්තත් සාසවා උපාදානියයි. දැන් ඕක අපට ලැබුණොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. මෙහෙමයි වෙන්නේ කියලා හම්බුනොත් ප්‍රශ්නයක් වෙනවා. කොහෙන් ගියත් අර සිදුවෙන විදිහක් ලැබුණා නම් එතන අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඉඩ සම්පූර්ණයෙන් එදෙන්නේ නැති වෙන්න බුදුරණවහන්සේ විවිධ පැතිවලින් විවිධ කරුණු වලින් ඉස්මතු කර කර පෙන්වා දීලා තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෝනස් පැහැදිලි. සාගරිකා මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට මගේ ගෞරව නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේ 204 ධර්ම සාකච්ඡාවේ අවසානයේ ස්වාමීන් වහන්සේ පොඩි කාරණයක් ඉදිරිපත් කරනවා. දැන් අපි බීජේ පැලවීමේ ස්වභාවය හම්බ වෙන්නේ නැත්නම් කතා කරන්න බැරි නම් එතකොට බීජේ පැලවීමේ පැලවෙන වෙනස්කම් හම්බ වෙන්නත් බෑ. එතකොට මේ දෙකෙම නොයෙදෙනවා කියලා. ඊටසේ ඇවිදීම ගැන කතා කරනකොට සානංශ මේ පය කකුල් එහා මෙහා යාමක් කතා කරන්න බෑ. ඇවිදීම කියන කාරණාව නිර්වචනයක් කරගන්න බැයි නම් කියලා ඒ දෙකම ඉක්ම වෙන බව සඳහන් කරනවා. ඊයේ ධර්ම දේශනාවත් එක සඳහන් කරා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ එතනදී මේ ස්වාමීන් වහන්සේ මේ සමුදය සහ නිරෝධය එතන සම්බන්ධ කරමින් කතා කරන ස්වාමීන් වහන්සේ ඒක මේ බොඩියට ඒ කියන්නේ ඊටම කෙටියෙන් ඔබ වහන්සේ සඳහන් කරනවා. ඒතර ස්වාමීන් වහන්සේ ඒ ගැන පැහැදිලි කිරීමක් මට යම් කිසි කරලා දෙන්නසෙක් ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට මතකයි අනුරාධපුර නේවාසික ධර්ම සාකච්ඡාවකදී වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ පෙන්නලා දෙනවා බෙලි ගහ සහ දෙවුල් ගහ උපමා කරමින් මේ ලස්සට ඒ උපමාව පැහැදිලි කළ දෙනවා ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරලා අන්න ඒකත් ස්වාමීන් වහන්සේ මේ නැවත මතක් කරලා දෙන ඉතින් ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ බෙලි දිවුල් පුවාව නම් පැහැදිලි කරේ යෝනිසෝ මනසිකාරේ ඉපදී මේ කරුණ ඉස්මතු කරන්න. මොකද හේතුව අපි යෝනිසෝ මනසිකාරය කියලා හිතාගෙන ඉන්නේ අපිම හිතින් දාගත්ත කාරණාවක් ඔස්සේ හොයාගෙන යන වැඩපිළිවෙල කියලා හිතන ප්‍රශ්න නිසා. යෝනිසෝ මනසිකාරය කියන කාරණාව යෙදෙන්නේ ශ්‍රද්ධාව ඉස්මතු වීම. ශ්‍රද්ධාව කියන වචනේ නෙමෙයි යථාර්ථවාදීවම අර මම හිතන පීයේ ගොඩාක් කතා කරා දේශනා මුලින්ම කතා කරද්දී ගැඹුරු ධර්මයක් කියලා යෙදෙන තැනදී තරකාවචර බවකට ගෝචර නොවි සද්ධා රුචි අනුසවාකාර පරිවිතක්ක දිටි නිච්ඡානක්කන්ති හේකට ගෝචර වෙන්නේ නැතිව
ඉස්මතු වෙන කාරණාවක් තමයි බුදුරණවහන්සේ පෙන්වන ධර්මය. හැබැයි මේ පෙන්වන්න යන කරුණු ටික එක තියෙන්නේ ලෝකේ කාරණාවක්. වෙන එකක් නෙමෙයිනේ. එතකොට දැන් මම අපි ගමුකෝ මෙහෙම ඊයේ කතා කරපු ටිකයි මේ දවස් ටිකේ කතා කරපු කරුණුත් එක්කක් තියෙනවානේ. ලෙඩවීම. ලෝකයේ එකක්ද නැද්ද? ලෝකයේ සිද්ධිය. ඇත්තනේ ඒක. ඇත්ත. එතකොට දැන් ලෙඩවීම කියන එක පැහැදිලි කරනකොට දැන් අපි නිතරම අහනවා ලෙඩවීම කියන්නේ මොකද්ද? දැන් මම ඔන්න ඕක කොටු කරනවා දැන් මේ කරුණු ටික දැන් මම මේ කියන කාරණා ඇත්ත ගැඹුර ඔක්කොම එන එක. ලෙඩ වෙච්ච කෙනා, ලෙඩ වෙච්ච දෙය, ඒ කරුණු මොකක්වත් නෙමෙයි ලෙඩවීම. දැන් අර ලෙඩවීම කියලා අපට යම්කිසි වූ ලෝකරාමුවකින් අපට නිර්වචනයක් කෙදිලා ඇත්තක් හම්බ වෙච්ච කරුණ එක්ක නෙමෙයි තියෙන්නේ. වෙන එකක් එක්ක නෙමෙයි මේ කතාව තියෙන්නේ. හැබැයි මේකේ අපි මුලාව එක්ක අපි වෙන වූ කරුණු දාගෙන තියෙනවානේ. දැන් මෙන්න මේක නෙමෙයි නේද කියලා අහනකොට ඒක අර ගැඹුරු කියන කාරණාව ඇත්ත ගැඹුරු කියන තැනදී කියන කෙනා කෙරෙහි ඉලක්ක වෙනවද නැද්ද? කියන කෙනා කෙරෙහි ඉලක්ක වෙනවා. අන්න ඒ කියන කෙනා කෙරෙහි ඉලක්ක වීම කියන කෙනා එක්ක අනුගත වෙනවා. ඒ කියන විදිහ කියන කරුණු බොරුවක් නෙමෙයි. කියන විදිහ කියන කරුණු බොරුවක් නෙමෙයි. ඒක නිසා කියන කෙනා එක්ක ඉලක්ක වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කියන කෙනා එක්ක ඉලක්ක වීම විතරයි ඉදලා තියෙන්නේ. කියන කෙනා එක්ක ඉලක්ක වීමක් ඉදලා තියෙනවා. මොකද කියන කෙනා කියන කරුණ ලෝකී අපි කරුණක් තහවුරු කරගත් එකක් එක කතා කරගෙන යනකොට ඒ කියන කෙනා සත්‍යවාදී බවක් සත්‍ය වූ හැබැයි හම්බ වෙන්නේ නැති ගැඹුරු බවක්. දැන් මොකද වෙන්නේ? ඒ කරුණු ඔස්සේ පෙනෙන දැනෙන හම්බ වෙන කාරණාවක් ඔස්සේ ඒ කරුණ ඒ විදිහට හම්බ නොවන විදිහට හිතීමක් ඉස්මතු වෙන විදිහක් කෙනෙක් සත්‍යවාදීව කියද්දී යමු වෙලා. අන්න ඒ කෙනා එක්කම යමු වෙනවා. ඔතන සද්ධාව. සද්ධාව ඔන්න ඒ කාරණාව එක සද්ධාව කියන්නේ එච්චරටම. දැන් ඒක අපි දැන් ඇත්තටම අර ප්‍රඥාව උපරිම තියෙන කෙනාට තමයි ඒ කරුණ යෙදෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අපේ පැත්තත් එක මයින්ඩ් යනවනේ අරක මාන්නේ දැඩිකම ඊළඟට අර විවෘත භාවය නැතිකම ඔය කරුණු ටික එනවනේ හොගාලා. අපට අපේ පැත්තෙන් මොන හරි අර එකක් දෙනවා මේක කියලා අර මනින්ද ඒවා දේවල් එනවනේ. අන්න ඒවා ඔක්කොම අයින් වෙවි එනකොට උපරිම සත්‍යවාදී බවත් එක්ක යෙදෙන්නේ මොකද්ද? අර ඒ කෙනා කියන කෙනා ඒ කියන්නේ එතනින් එහා දෙයක් නෑ. ඔන්න ඕක තමයි අනුගත වීම කියලා කියන්නේ. එතනින් එහා දෙයක් නෑ. ඒ කියන්නේ එතනින් එහා හිතන්න විදියකුත් නෑ. අර ඇත්තටම අර මේ යම් කිසි කෙනෙක් මම අර මොකද්ද ඔය හතු දමනය කරනවා අර ඒ වගේ දේවල් ඔය ගොඩක් જાති කියලා දෙන්නේ. අන්න ඒ විදිහට ඒ කියන්නේ සම්නිකර හැන්ඩල් කරනවා. යාමයි හැන්ඩල් කරන්නේ. හැබැයි මේක අර මේ ඒක බලෙන් වෙන එකක් නෙමෙයි. අර චින්තන ශෛලියත් එක්ක ගුණවත් බව චින්තන ශෛලිය ඒත් එක්ක. දැන් මොකද වෙන්නේ? ඒ කියන දේ අනුවම සිදුවෙවි යනවා. අන්න ඒ අනුවම මානසිකාරයක් තියෙන්නේ. අන්න සද්ධාව ඒ අනුවම මානසිකාරය. එතකොට සිදුවෙන කාරණාව තමයි සිදුවීම කියන අපිට ලෝකෙ පැති සිදුවීම කෘත්‍ය කතා කරනකොට දැන් ජරා මරණ ලෙඩවීම කියන කාරණාව එක්කනේ මේ කතා කරන්න යමුනේ. ලෙඩවීම කියන කරුණක් නෑ නෙමෙයි. ලෙඩවීම කියන කරුණක් තියෙනවා නෙමෙයි. දැන් ඊළඟ ප්‍රශ්නේ කලින් ඉස්ලාම ඇහුවේ අර ඔය වගේ කාරණාවක් එක්කනේ. එතකොට දැන් සමුදය නිරෝධය කියන කාරණාව එක්ක දැන් සමුදය නිරෝධය කියන තැනදී ඒ කියන්නේ හට ගන්නවා කියන එක. දැන් අපි හට ගන්නවා කියන කාරණාවක් අපට හිතෙන්නේ හටගත් බව ලැබීම නැති වෙනවා කියනකොට නැති වෙච්ච බව ලැබීම. දැන් ඒ කියන්නේ මොකද්ද? හටගත් බව ලැබීම නැති වෙච්ච බව ලැබීම කියන කාරණාවේ කෘත්‍යම දැන ගැනීමක් නේද? සක්කාය කියන්නේ ඒක. එහෙනම් ඒ බුදුරණවහන්සේ ධර්මයේ නෙවෙයිනේ. දැන් අපිට කොහෙන් හරි ඕනෑකමක් කියදෙනවා හට ගැනීම දැන ගැනීමක්.
නැතිවීම දැන ගැනීම. ඒ කියන්නේ දැන ගැනීම කියන එක සාස්වතයි නේද? දැන ගැනීම කියන එක පුදුමාකාර වටිනාකමන්නේ. ඔන්න ඔය දැන ගැනීම එක ඔය දැන ගැනීමේ තියෙන සාස්වත භාවයක ඔය දැන ගැනීමේ තියෙන අනන්ත වූ ක්‍රියාවක යෙදෙනකොට මොකද වෙන්නේ? විඥානං ඡායතනයකට යොමු වෙනවනේ. එයි දැන් අපිට ඒ හැඟීම, ඒ කියන්නේ ඒක සත්‍යයිනේ නැද්ද? ඇත්තටම මේ ලෝකෙ මොනවා හරි කාරණාවක් එක ඒ සිද්ධිය දැන ගැනීමක් කියන එකකට යොමු වීම කියන එක සත්‍යයක්. නැත්තම් අපට පුළුවන්ද? නැත්තම් අපට පුළුවන්කමක් තියනවද මේ යම් වූ දෙයක් නිර්වචනය කරන්න? බැරි වෙනවනේ. නිර්වචනය කරන්න තියෙන්නම දැන් අපට නිර්වචනය කරන්න දැනගන්න ඕනේනේ. හට ගන්නවා කියන දේ නිර්වචනය කරන්න දැනගන්න ඕනේ. නැති වෙනවා කියන දේ නිර්වචනය කරන්න දැනගන්න ඕනේ. එතකොට ඒ දැන ගැනීම කියන එක කොච්චර කියන තාත්වික වූ සත්‍යවාදී දෙයක්ද? දැන් ඔන්න ඔය විදිහට අපේ ජීවිතේ දැන් අපට දැන් අපි විඥානං ඡායතනය කියනකොට අපි හිතනවා මේ අපි ඒ කියන්නේ අපට අවශ්‍යතාවයේ තියෙන යෙදෙන විදිහට නෙමෙයි නම් කරන විදිහටනේ. විඥානං ඡායතනය කියනකොට අපට මතක් වෙනවා මොකද්ද? අපි ඔන්න විඥානීය දැනගන්නවා කියලා අපි තුල අපි මනෝ විකාරයක් කරන එක අපි හිතනවා. මනෝ විකාරය. නෑ. අපේ යෙදෙන විදිහේ කෘත්‍ය බලනකොට මොකද වෙන්නේ? ඒ දැන ගැනීම කියන කාරණාව පුදුමාකාර වූ සාසත භවකට ගිහිල්ලා. දැන ගැනීම කියන ඒ කොහෙන් ගියත් දැන ගැනීමකට කොටු වෙන්නට ඕනේ. හට ගන්නවා කියන එක දැනගන්නට ඕනේ. නැති වෙන බව මේ ඔක්කොම දැන ගැනීමකට යෙදෙන්නට ඕනේ. එතකොට මේ දැන ගැනීමකට යෙදෙනවා. හැබැයි නැති වෙනවා අන්න ඊතර වෙනවා කියලා දැනගන්න ඕනේ. හැම එකක්ම දැන ගැනීමකට මෙහෙම යද්දි මොකද වෙන්නේ? දැන ගැනීම කියන කාරණාවේ තියෙන අර කියන්නේ ඒකේ තියෙන සජීවීකරණය, ඒකේ තියෙන වටිනාකම මේක යෙදිලා තියෙනවා නේ. නැද්ද? ඒක යෙදිලා තියෙනවා. ඉතින් ඔය කාරණාව එක්ක සතුටු වෙනකොට මොකද වෙන්නේ? ඔය කාරණාව එක්ක භාවිතා වෙනකොට මොකද වෙන්නේ? විඥානීය දැන ගැනීම අනන්තයිනේ. ඒ කියන්නේ මනින්න බෑ නේද ඒක කාරණාව. ඒක මනින්න බෑ. ඒ කියන්නේ ඒ යෙදීම ඒක. හොඳට තේරුම් ගන්න අපි විඥානීය අනන්තයි කියලා ගන්න එක නෙමෙයි මම ගන්න එක නෙමෙයි. යෙදීමේ කෘත්‍ය විඥාන අනන්ත බව. මම විඥාන අනන්තයි කියලා ගන්න එක නෙමෙයි. යෙදීමේ කෘත්‍ය විඥාන අනන්ත බව. ඔන්න ඔය කාරණාව එක භාවිතා වෙනවා. එතකොට ඊට අදාළ වූ කියන්නේ දැනගැනීමේ වටිනාකම ඉස්මතු වෙන විදිහට ඌ කරුණු ටිකක් අපේ ජීවිතය තුළින් ඉස්මතු වෙනවා. අපේ ජීවිතය තුළින් ඒක ඉස්මතු වෙද්දි මොකද වෙන්නේ? අපේ ජීවිතයකට හැඩ ගැහෙනවා. අපේ ජීවිතයකට අනුව යනවා. අපේ ජීවිතයක කේදෙනවා. අපේ ජීවිතයේ ඒ භාවිතා බහුලීකත කිරීමේදී යන සමාධි සමාපatti වලට ගිහිල්ලා විඥානං ඡායතනෙ ඔසියම වෙන්න පුළුවන්. අපිට මේ සමාධි ඔබ ඇහෙනකොට අර මානසික හිතලු විතරනේ මතක් වෙන්නේ. ඒ කියන්නේ මානසිකව දාගන්න සංකල්ප. කියන්නේ අපි හිතන්නේ ඒ කියන්නේ ඇත්තටම මේ වෙනි මහා කියාවක් තිබිච්ච අයෝ නිකම් මේ අපි අතපල්ලෙන් ගටිච්ච අය කියලා. ඒ අය මහා හැකියාව තියෙන අය. නිකන් නෙමෙයි ප්‍රායෝගිකව යෙදෙන සංසිද්ධිය ප්‍රායෝගිකව යෙදෙන කෘත්‍ය එකයි එක වෙන්නේ. මානසික මනෝලෝකයක් ආපු මේ නිකන් ඔහේ අතදගාන අතගෑවිල්ලක් නෙමෙයි. සැබෑම සත්‍යවාදී බව. සැබෑම සත්‍ය කෘත්‍යයක්. එතකොට දැන් අපට යෙදෙන්න අපි කොහෙන් හරි යෙදීමකට කැමැත්තක් තියෙනවද? සමුදය හටගන්න විදිහ දැන ගැනීමකට. නැති වෙන විදිහ දැන ගැනීමකට. නිමිති නැති විදිහ දැන ගැනීම. දැන් අපි හිතනවා නෙමෙයි යෙදෙනවා. හොඳට තේරුම් ගන්න. හිතනවා නෙමෙයි යෙදෙනවා. හිතනවා කියන එක වෙනම කතන්දරයන්නේ. යෙදෙනවා. හටගන්න විදිහ දැන ගැනීමකට යෙදෙනවා. නැති වෙන විදිය දැන ගැනීමකට යෙදෙනවා. නැත්තම් නිමිති නැති බව දැන ගැනීමකට යෙදෙනවා. ශුන්්‍යත බව දැන ගැනීම යෙදෙන විදිය. යෙදෙන විදිය එක මොකද වෙන්නේ? අනේ පැත්තට යමු වෙනවා. දැන් බුදුරන් වහන්සේගේ කාරණාව එක්ක බලනකොට
එතන පජානාති කියන නිර්වචනය හෝ පඤ්ඤාවෙන් සුදිත්තෝ කියන නිර්වචනය හෝ ඥානාති පස්සති කියන නිර්වචනය හෝ දැන ගැනීමකට යෙදෙන විදියකට ඊතර වීමකට යෙදෙන විදියකට ඊතර වීමකට ඊතර වීම දැන ගැනීමක් වෙන්න බෑ. ආයෙත් දැන ගැනීමකට යෙදිලා කොහෙන් ගියත් මේ දැන ගැනීම කියන කාරණාවේ වටිනාකමක් ඉස්මතු වෙනවා. විමුක්ති සාරය කියන එකට නැතුව දැන ගැනීම කියන එකේ වටිනාකම. දැන් බලන්න අර යෝනිසෝමනසිකාරයේ ඉස්මතු වෙන ඒ සැබෑම විමුක්ති කාමී ස්වභාවයක බලනකොට يعني විමුක්තියට යොමු වෙන ස්වභාවයක නිවැරදිව බලනකොට අර සම්නික්‍රම සත්‍යවාදී කෙනෙක් ලෝකේ අපට ප්‍රකට වෙන තැනක් එක්ක නැත්තම් කියන්න බෑනේ ඒ සත්‍යයක් එක්ක ඒ සත්‍ය කරුණක් එක්ක යම් කිසි විදිහකින් දුරු වෙන්නේ මුලාවනේ හැම වෙලෙම ඒක දැනෙන මට්ටමේ මුලාව දුරු වෙන එක සාධාරණයි. සත්‍යවාදී කෙනා මුල ඉඳලා කියන කරුණ එක්ක ඒ කියන කාරණාව දැන් ජරා මරණ කියන එකත් එක්ක ඒක අර පැහැදිලි කරන විදිහ එක්ක බලනකොට ඒ කෙනා කියන විදිහ තමයි හිතෙන්නේ. දැන් අපි ඒ කෙනා කියන කාරණාවට හිතෙන්නේ නැති තැනකට යොමු වෙනවා කියන්නේම ඉතින් එහා පොඩ්ඩක් හරි පයින්නවා කියන්නේ අන්න අනුගත වීම නෑ යෝනිසෝමනසිකාරය නෑ. අනුගත වීම නෑ යෝනිසෝමනසිකාරය නෑ. ඒ කෙනාට වඩා හිතනවා කියන්නේත් නෑ. ඒ කෙනා කියන එකට වෙනස් හිතනවා කියන්නේත් නෑ. ඒ එකකවත් යෝනිසෝමනසිකාරය නෑ. ඒ හිතන හිතීමම විතරක් ඉදනවා. ඒ එකම මෙහෙ වෙනවා. ඔන්න ඕක මෙහෙ වෙද්දී යාට හෙවිල්ලක් නැහැනේ. හෙවිල්ලක් නැහැ, දැනගැනිල්ලක් නැහැ, දැන ගැනීමක හෙවිල්ලක් නැහැ, හට ගන්නව දැන ගැනීමක් කිදිලා නැහැ, නැති වෙනව දැන ගැනීමක් කිදිලා නැහැ, දැන ගැනීමක හෙවිල්ලක් නැහැ, නිදහස් වුණා කියලා දැන ගැනීමක් නැහැ, දැන ගැනීමක යෙදිල්ලක් නැහැ. ඒ මොනවා හරි කාරණාවක් එනවා නම් ආය දැන ගැනීමක්. විඥාන අනන්තයේ තමයි යන්නේ. ඒ කිසි දෙයකට ඉඩ නැහැ අතනදී. අන්න එහෙම නැතුව අපි සමුදය කියන කාරණාවක නිර්වචනයක් දැන් ඇත්තටම දැන් සමුදය කියලා මම කතා කරා. ඔව් හරි ඇත්තනේ. හැබැයි දැන් සමුදය කියලා ලැබෙන විදිහක් වෙන්න නෙමෙයි. අපට සමුදය කියලා ලං වෙලා ලැබෙන විදිහක් වෙන්නට ඕනේ. නිරෝධය කියලා ලං වෙලා ලැබෙන විදිහක් වෙන්නට ඕනේ. අන්න එහෙමත් නැතුව එහෙනම් විමුක්තිය කියලා ලං වෙලා ලැබෙන විදිය. ඒ කියන්නේ කොහෙන් හරි මොකද්ද තහවුරු වෙන්නේ? සක්කාය මට සොකීයව මාව තහවුරු වෙන දෙයක් එක තමයි හම්බ වෙන්නේ. වෙන විදියකට නෙමෙයි. එතකොට මාව තහවුරු වෙනවා කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි කොහෙන් හරි අර ලෝකේ අන්‍ය වූ අය විමුක්තිකාමී අය පැහැදිලි කරපු ටික විතරයි. ඒ සක්කායකට නෙමෙයි ඔක්කොම ඉදලා තියෙන්නේ. අපට තියෙන්නේ සක්කාය කියන වචනේ වෙනම එකක් වෙලා දැන ගැනීම කියන එක වෙනම එකක් වෙලා. එතකොට අපි සක්කාය කියන කාරණාවට නෙමෙයි දැන ගැනීම කියලා ඉදලා තියෙන්නේ. දැන ගැනීමක් අපට යෙදෙන දේ අපි බුදුරණවහන්සේ වෙන සක්කායයක අපි දැන ගැනීමක් දෙදෙන්නේ නැහැ කියලා දැනගන්නවා. කොහෙන් හරි ගිහලා සක්කායකට හිර වෙනවා. ඉතින් ඔන්න ඔය භයානකත්වයේ තියෙන ඉතින් ඔය කරුණු ඉස්මතු කරලා පෙන්වන්න ඕන විදිහ තමයි අර සමහර උපමා උදාහරණ සමහර කරුණු අරන් පෙන්වන්නේ. ඉතින් ඒක නිසා හොඳට හිතන්න ඒ කාරණාව මේ අර යෝනිසෝමනසිකාරය කියන එක ඉස්මතු කරන්න ඒ කාරණාව පෙන්වුවේ ඊළඟට අනිත් එක පෙන්වුවේ මට මුල් ප්‍රශ්නේ මතක නැහැ මම එක ප්‍රශ්නයක් විතරක් අහන්න කියලා හැම වෙලෙම කියන්නේ මේ ඒ අර දෙවෙනි එකත් එක්ක මම හිතන්නේ ඒ සමුදය අස්තංගම වගේ එකක් තමයි ඇහුවේ කියලා මට හිතෙන්නේ. ඉතින් ඒ කාරණාව ප්‍රතිපදාව දැන ගැනීමක් යෙදෙන්න බෑ. ඒක මාර්ග කෘත්‍යයක් එක්ක සිදුවීමක්. තෙරුවන් සරණයි. එහෙමයි සානස අවශ්‍ය පිළිතුරු ලැබුණොත් නැවත බලන්න ඕනේ සානස ඒ කාරණා පිළිබඳව තෙරුවන් සරණයි. දමයන්ති මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි.
ස්වාමින් වහන්සේ දේතානුපස්සනා සූත්‍රයේ වෙනස් අනුපස්සනා පරයයන් විස්තර කරනවා. ඒ සියලුම ඒවත් සමග ස්වාමින් වහන්සේ සිතීම අනුගත වුණාම තේරුණ දෙයක් තමයි ඒ සෑම අනුපස්සනාවකටම අදාළ වන්නේ සකස් වීමේ ඇත්ත නොදකපු තැන දුක සකස් වෙනවා. එතකොට සකස් වීම ප්‍රඥාවෙන් දකින්න තැන ඊතර වීමක් පෙන්නනවා. එතකොට මේ කියලා පෙන්වීම නිෂ්ප්‍රභා වෙලා යනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේකටම අර යේනෙහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා කියන උදාන පාඨයේ ඒ කියන්නේ අර යම් ආකාරයකින් හකීද එයින් මේ අඤ්ඤතාවය කියන එක මේ ගැළපෙන බවක් තේරුණා. ස්වාමීන් වහන්සේ අර දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා මේ බුද්දිස්ට් channel එකේ බණක් කරනකොට ස්වාමීන් වහන්සේ ගාථාවක් කිව්වා මේ අක්කේයං සංඤ්ඤෝ සත්තා අක්කේයං පටිච්චිතා අක්කේයං අපරිඥානං යෝගමඤ්ඤි මඤ්ඤති මච්චුනා කියලා. ස්වාමීන් වහන්සේ ඉතින් මට ඒකේ එතෙන්දි තේරුණා ඒ කියන්නේ අර මේ අර යේන මඤ්ඤති කියන එකට විරුද්ධ බවක්. එතකොට එතන ඒ අර කියවන දේ පිරිසින දැකලා නැති නිසා සංසාරේ යනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මට ඒ අතර නිකන් සම්බන්ධයක් වගේ තේරුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ ගැන ස්වාමීන් වහන්සේගේ අදහස අනුකම්පාවෙන් පෙන්වන මේ නිතා ගෞරවයෙන් ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අතරම ද්වේතානුපස්සනා සූත්‍රයේ ඒ ගාථාවම තියෙනවා. යේන හිමඤ්ඤ චතෝතං හෝති අඤ්ඤතාවත් විස්තර වශයෙන්. එතකොට ඒකත් වෙනම අනුපස්සනාවක් හැටියට ඒ කාරණාවක් තියෙනවා. උදාන පාළියේ එතන තියෙන විදිහට උදාන පාළියේදී එතන ඇත්තටම ඒ කාරණාව මුලාව ගැන පැහැදිලි කිරීම තියෙනවා. ඒතර මම හිතන්නේ මම අර කලින් පැහැදිලි කරේ මේවා ඊතරම දැනුම හැටියට ඒ කාරණාව ඒ විදිහට වෙන් වශයෙන් අපි යමු වෙනට ඕනේ. සිදුවීමේ කෘත්‍ය අර්ථ විශ්ලේෂණයත් අර්ථ විමසීමට යමු වීමට අත්පටිසංවේදී ධම්මපටිසංවේදී වෙනකොට ඊතර වීම සිදුවීම මිසක් ඊතර වෙන බව ලැබීමක් හෝ හම්බෙච්ච දේ. දැන් අපි ගත ධර්මයේ පහුරක් වෙනවා කියන කාරණාව පහුරක් වෙනවා කියලා වැඩන්නේ කියලා අතහැරලා යන එකක් නෙවෙයිනේ. සිදුවීමේ කෘත්‍ය වෙන අතහැරීම ඒ විදිහටම සිදු වෙන එක. එහෙම නැතු අතහැරලා දානවා කියන එක නෙවෙයි. එතකොට ඊතර අතහැරලා දානවා කියන කාරණාව ඊතර පැත්තක සක්කාය තමයි ඉඳලා ඒ කාරණාව තියෙනවානේ. ඔන්න ඔය කාරණාව වෙන්න බෑ. එහෙම වුණොත් ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් අපිට වැදගත් වෙලා යෙදෙනවා කියන කාරණාව හරි. ලෝකයේදී හරි. ඒ කියන්නේ ඒක තමයි එකම පළවෙනිම දේ. ඒක දැනුමේදී. අර්ථ විශ්ලේෂණයට යමු වුණාම කියන්නේ මාර්ගයට පළවෙනි තැන මුලින්ම මාර්ගයට යමු වෙනවා කියන තැනදීම ඒ විදිහට ලැබ ගැනීමක් ඉස්මතු වීම ඉදෙන්නේ නැහැ. දැනුම හැටියට නිරවුල්ව කියන බුද්ධ වචනේ වටිනාකම යෙදෙනවා. ඒකනේ අර උතුම් කියලා ඒ ධර්මයත් එක්ක යමු වෙන පළවෙනිම අවස්ථාව තියෙන්නේ. ඉතින් නිරෝධයයි සමුදයයි කියන ඒ නිර්වචනය තමයි සම්පූර්ණ ද්වේතානුපස්සන සූත්‍රයේ යේන මඤ්ඤති කාරණාවත් එක්ක ඉස්මතු වෙන්නේ. දැන් මෙතන මම ඔය පැහැදිලි කරේ මොකද්ද? දැනුම හැටියට ධර්මයේ වටිනාකම ඉස්මතු වීම එක හරි. හැබැයි ඔක සිදුවීමේ කෘත්‍ය වෙනකොට අර්ථ විශ්ලේෂණයක ප්‍රායෝගිකතර වීම සිදු වෙන්නට ඕනේ. ඊළඟට අක්කේ සංඤ්ඤෝ සත්තාක්කේ සිම්පතිත අක්කේයන් අපරිඥාතං යෝගමායන්ති මච්චුනා කියන කාරණාවෙදිත් කියවීමක් කියන ඒක ඇත්තටම මම හිතන්නේ අපි පැහැදිලි කරලා පෙන්නවනේ. හැම එකක්ම ඒක විතර නෙමෙයි හැම කාරණාවක් එක්කම දැන් අපි ගත්තොත් එහෙම ජරා මරණ කියන එක ලෙඩ වෙනවා කියන එක මොකද්ද මේ කියවීමක් නේ. මේක මොකද්ද කියවි කියන්නේ කියවීමක් ඇත්තක් නෙමෙයිද ඒක. ඇත්තක් වුණත් ඇත්ත මොකක්ද ලං වෙන්න විදිහක් නෑ. ඇත්ත මොකක්ද ලං වෙන්න විදිහක් නෑ. කියවීමක් විතරයි. කියවීමක් දැන් අපි අද සමාජය බලන්න කෝක කියවිල්ලක් නේ කියලා ඔය සමාජ කතා කරන ඔක කියවිල්ලක් නේ. හැබැයි කියවිල්ල ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇත්තක්. දැන් අපි කියවිල්ලක් නේ කියලා කියන තැනදීම යෙදෙන්නේ මොකද්ද සාමාන්‍යයෙන්?
ගණන් ගන්නෑ නේද? කියවිල්ලක් නේ ඔක. ඔය අරයා කියවනවා දොඩවනවා අර කියන්නේ සාමාන්‍ය. අර දොඩවනවා අර කියවිල්ල. මුදුම කියවිල්ලන්නේ තියෙන්නේ. එතකොට දැන් ඒක කියන්නේ ඒ වචනේ තුලින්ම අපට එදෙන එකක් තමයි මේක මේ ගණන් කියන්නේ ගණන් නොගෙනන බවක් නේ ඉස්මතු වෙන්නේ නේ. එතකොට හැබැයි මේ ඇත්තක් මේක අන්න එකයි වැඩේ තියෙන්නේ. ලෙඩ වෙනවා කියන එක ඇත්තක්. වයසට යනවා කියන එක ඇත්තක්. ශෝකය කියන එක ඇත්තක්. මරණය කියන එක ඇත්තක්. හඳුනා ගන්නවා කියන එක ඇත්තක්. දකින්නවා කියන එක ඇත්තක්. දැනෙනවා කියන එක ඇත්තක්. ඇත්තක් සත්‍යයක්. හැබැයි කියවිල්ල. අන්න ලං නොවීම, එකතු නොවීම, මේ සියල්ලකම කෘත්‍ය සිදුවීම තමයි එතන පැහැදිලි වෙන්නේ. ඉතින් නිරෝධයේ ඉස්මතු වීම, සමුදය ඉස්මතු වීම මොකද කොහෙන් ගත්තත් මේ ධර්මයේ කතා වෙන්නේ ආර්ය සත්‍ය කියන එක සංග්‍රහිත වෙලානේ. එතකොට කොහෙන් ගත්තත් ඒ කරුණු දැනු එක හරි. මොකද ඒ කාරණාව දැනුමත් එක්ක කියන කාරණාවේදී හරි. දැනුමත් එක්කදී කොහෙන් ගත්තත් එකම විදිය විග්‍රහය තියෙන්නේ. හැබැයි මේකේ අර කියන්න යන විදිහෙක් අපි වෙන වශයෙන් අර්ථ විමසනකොට කියන්න යන විදිහ එක්ක වෙන වශයෙන් අර්ථ විමසනකොට සිදුවීමේ කෘත්‍ය ඊතර වීම. සිදුවීමේ කෘත්‍ය ඊතර වීම. මොකද හේතුව ද්විතානුපස්සනා සූත්‍ර ඒකානුපස්සනාවක් එක්ක බලනකොට ඊතර වීමේ කෘත්‍ය වුණා නම් ඊළඟ කාරණාව කාටද තියෙන්නේ? කවුද දන්නේ ඒක? කවුද ඒ කාරණා විග්‍රහ කරන්නේ? ඒ දැන ගැනීමක් දෙන්න වෙනවා කියන්නේ අර කාරණාවේ කාර්ය විමසීමේ කෘත්‍ය වෙලා නැහැ. එන් ද්වේතානුපස්සනා සූත්‍රයේ කරුණක් එක්කමත් ගත්තාම. අනිත් දේශනා එක්ක නෙමෙයි. ද්වේතානුපස්සනා සූත්‍රයේම කරුණක් එක්ක ගත්තාම ඒකෙන් ඊතර වීමේ කෘත්‍ය අර්ථ විශ්ලේෂණේ අර්ථපටිසංවේදී ධම්මපටිසංවේදී සිදුවීමේදී කාටද අනිත් ඒවා ටික තියෙන්නේ? කවුද ඒක හම්බුනේ? ඒක දැනගත්තේ. ඒ මුතුණක් දැනගත්තා. ඔය කතා එකක්වත් දෙන්නේ නෑනේ. ප්‍රායෝගික විතර එනවා. එතකොට ඉතින් ඒක අර්ථ ධර්ම පටිසංවේදී වීමත් එක්ක ඊතර වීමේ කෘත්‍ය. ඉතින් ඔන්න ඔය ඒ සිදුවීමේ කෘත්‍ය තමයි යෝනිසෝ මනසිකාර උප්පාදේ, කලන් මිච්ඡ අනුගතේ. ඒ සියල්ලම සිදුවෙන්නේ අන්න ඒකත් එක්ක. ඒ සියල්ලම සිදුවෙන්නේ ඒකත් එක්ක. එතකොට තමයි ඊතර වීමේ කෘත්‍ය ගානට සිදුවීගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපි වෙන වශයෙන් දැනගන්නට ඕනේ. ඒ වෙන වශයෙන් දැනගෙන අපි කරුණු බලනවා. නැත්නම් අපට අර අර්ථය හැවීමේදීත් අපට ගැළපෙන බවක් යෙදෙනක වැරදි. අර්ථ පරියායක බලනකොට පරියාය එකේ පෙන්වන්න යන කාරණාව එක බලනකොට කොහොමත් ඉතින් හැමතැනම වගේ ධර්ම පරියාය ප්‍රකට කරන තැන දෙකක් නැහැනේ. ධර්ම පරියාය ප්‍රකට කරන තැන දෙකක් නැහැ. විමුක්ති සාර එක රස ධර්මයක් තියෙනවා. ධර්ම පරියාය ප්‍රකට කරන තැන. කොහෙන් හරි ඒකේ එක රසයේ ඉස්මතු වෙන එකක් තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං. ඊළඟට ගෞරවනීය රතනසාර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. මේ අපේ ස්වාමීන් වහන්සේ අර ඊයේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවත් එක්ක ඒ පෙන්නපු කාරණයක් තවදුරටත් ටිකක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ අර ඒකෙදි පෙන්නනෝනේ මේ අර කනවා කියන එකේ උපමාවත් එක්ක ඒ උදාහරණෙත් එක්ක කනවා කියන කෙනාවත් කනවා කියන දේවත් නෙවෙයි, කනවා කියන එහෙම සිදුවීමක් නැහැ නෙවෙයිනි. එතකොට දැන් කනවා කියන එක එහෙම යෙදීමක් තියෙනවා, හැබැයි විග්‍රහයක් නැහැ. එතකොට දැන් ඒ කනවා කියන එක මේ අණුව හොයන්න යන්න තියෙනවා කිව්වට පස්සේ අවසානයේ දැන් කනවා කියන එක මේ අණුව හොයන ඒ අණුවනේ හොයන්න යන්න තියෙන්නේ කියලා පෙන්නවා. එතකොට දැන් කනවා කියන එකක් අර දැන් ලෝකෙ මට්ටමින් කතා කරන්න පුළුවන් වෙන්නේ අර අජ්ජත් බහිද්දා කියන පැනවීමක් එක කියලා පෙන්නවා. එතකොට දැන් එහෙම නැත්තම් අපිට දැන් කනවා කියන එකක් කතා කරන්න බැහැනේ. එතකොට කනවා කියන එකක් කතා කරන්න වෙන්නේ අජ්ජත් බහිද්ද කියන පැනවීමක් එක්ක කියලා. එතකොට අපි සයන්වංශ දැන් අර ඒ අණුව හොයාන යනකොට දැන් අපිට කනවා කියන එක හම්බෙන්නේ නැහැනේ. ඇයි දැන් කනවා කියන එක හම්බෙන්න විදියක් නැහැනේ.
එතකොට නැහැ නෙවෙයිනේ. ඒ කියන්නේ එහෙම කනවා කියන එක හට ගන්නවා කියන එක අර කනවා කියන එක අනුව අවසන්වස් ඒ ගැන පොඩ්ඩක් එතන පැහැදිලි කරගන්න සයන්වස්. ඔව් මම අර කලින් අපි පැහැදිලි කරේත් ওই කාරණාව එක්කම තමයි. කියන්නේ කනවා ඔය ඕනම කාරණාවක් ගත්තට පස්සේ අපට ඒ අණුව හිතීමේදී දැන ගැනීමකට ඉඩක් නැති වෙන එක. දැන් අපි ගත්තොත් එහෙම දැන් කනවා කියන හරිය නැත්නම් ඇවිදිනවා කියන එක හරිය ජරා මරණ කියන කාරණාවල දැන් ඒ කෙරෙහි බලන එකත් අපි පැහැදිලි කරා. කායි කායानुපස්සී කියන කාරණාවත් ඒක ලස්සනට ඉස්මතු කරලා පෙන්නවා. ඒ අණුව දකින්නවා කියන එකට ඒ කලින් ඒ කියන්නේ ඒ කෙරෙහිනේ අණුව දකින්නේ. එතකොට ඒ කියන්නේ ලෙඩ වෙනවා නැත්නම් කනවා කියන කාරණාව කෙරෙහි. එතකොට දැන් අපිට ඊට කලින් අපිට එහෙම සිද්ධියට අනුගත වෙලා තියෙනවා නම් අපි අර කාරණාවට දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අර ඒක තමයි අර සම්පූර්ණයෙන් අර නැමුනේ නැහැ කියන කාරණාව. ඒ කියන්නේ අනුගත වෙලා තියෙනවා නම් සිද්ධියට. දැන් සිද්ධියට අනුගත වීම සම්පූර්ණයෙන් අයින් වෙනවා අර නැමීම කියන කෘත්‍ය වෙනකොට. එතකොට කනවා කියන සිද්ධියක් කියන කාරණාවකටවත් ලං වෙන්න ඉඩ නැති වෙලා යනවා. ඇයි අර කල්යාණ මිත්‍රයේ කියන විදිහ සත්‍යවාදී නිසා එතෙන්ද විතරක් අනුගත වෙලා. නැත්තම් අපිට මොකද වෙන්නේ? කනවා කියන එක තියෙද්දිම අපි අර කාරණාව හිතනවා කියලා හිතනවා. කනවා කියන එක තියෙද්දිම. ඒ කියන්නේ කනවා කියන එකත් වෙනම දැන් තියෙනවා අනුගත වීමකුත් යෙදිලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කනවා කියන කාරණාවේ කතාව අනුගත වීමකට යොමු කර ගැනීමකට ඉස්මතු වෙන එක. කනවා, ඇවිදිනවා, නානවා, දකින්නවා, ජරා මරණේ ලෙඩ වෙනවා, වයසට යනවා. මේ ඔක්කොම මොකක් එක්කද? යොමු වීමක් සඳහා කතා කරන දෙයක්. ඒකවල යොමු වීමක් සඳහා කතා කරන තැනදී යොමු වුණාම මේ කතාව කතාව නෑ. කතාව කියලා දෙන්න විතරයි තියෙන කාට හරි. එච්චරයි. දැන් අපට සිදු වෙන දෙයක් තියෙනවා යොමු වුණාමත් ඒ කතාව තියෙනවා. යොමු වුණාම ඒ කතාව සැබෑවටම යෙදෙන්නේ නැති බවමයි විමුක්තිය. යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ කතාව නැහැ කියන එක නෙමෙයි ඈ. ඒ කියන්නේ අපිට දෙන්නේ නැහැ කියන කනව නැහැ කියන එක අර දැන් අපි කනවා කියන එකේදී අර කන කෙනයි කන දෙයයි කියන එක නැහැ කියන එක නෙමෙයි. කනවා කියලා එකතු වීමේ සිද්ධිය. ඒ කියන්නේ කතාව කියන කතාවම. ඒ නිර්වචනයේම සිදු නොවීමමයි අනුගත වීම. ඒ නිර්වචනයේ සිදු නොවීමමයි. එහෙම නැතුව අර කන කෙනා හෝ කන කෙනා හෝ කන දෙය කියන එක නෙමෙයි. කනවා කියන නිර්වචනයේ සිදු නොවීමම. ඇවිදිනවා කියන නිර්වචනය කියන්නේ ඒක හඳුනා ගැනීමක් දැන ගැනීමක් නේ බව. ඒ කාරණාව සිදු නොවීමේ කෘත්‍යමයි අනුගත වීම. එහෙම නැතුව අපිට ඒ කාරණාව එක්ක අර අතරම අර මට මතක හැටියට මේ පියවුරුමේ ගැන උපමාවක් වෙන හතිපට්ඨාන සූත්‍රයේදී අර මේ ලිහිනියා පිටිපස්සෙන් ඉන්නේ නූලක්. දැන් ඔබ අපට අයිති නෑ කියලා කියන්නේ. දැන් ඒ උපමාව වගේම දැන් කනවා හරි ඇවිදිනවා හරි වෙන මොකක් හරි එකක් එක්ක කතා කරනකොට ඒ නූල පිටිපස්සෙන් එනවනම් දැන් මම අර උපමාව ගත්තේ ඒ කාරණාවට නෙමෙයි මෙතෙන්ද ගත්තේ. ඒ කියන්නේ ඒ හතිපට්ඨානේ පෙන්නපු කාරණාවට නෙමෙයි මෙතෙන්ද ගත්තේ. දැන් මොකද වෙන්නේ මේ ඒ නූලක් වගේ අරක පිටිපස්සෙන් එනවනම් කොහෙන් හරි දැන් අර අනුගත වීම නෑ. දැන් අර ගොදුරට අයිති නෑ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් මෙහෙවන ගොදුරට අයිති නෑ. ඇයි අරක පිටිපස්සෙන් එනවා පේන්නේ නැහැ පිටිපස්සෙන් එනවා කියලා. හැබැයි ඒ කාරණාව එක්ක ඒක ඒ කාරණාව ගන්නේ එතන ඉන්න නිසා හිතවන්න යොමු කරන්න. එතකොට ඒ කරුණු එක්ක යෙදීමේ කෘත්‍යම නම් තියෙන්නේ අනුගත වීමේ කෘත්‍ය නෑ. යෙදීමේ කියන්නේ කනවා කියන දේ ගැන හොයන එකක් නෙමෙයි. කන කෙනා ගැන හොයන එකත් එක්ක නෙමෙයි. කනවා කියන කතාව ඒ නිර්වචනයේ ඒ යෙදීම ඒක යෙදෙනවා කියන තැන ඒ සියුම් වූ මානසිකාරයේ ඉක්ම වෙනවා. හරියටම අර කරුණු එක්කම හිතෙනකොට. මොකද ඊළඟට ඒ
කල්‍යාණ මිත්‍රයා ඒ කතා කරන කාරණාවේ කන්න ඊතර වීම දිගටම සිද්ධ වෙන්නේ. ඒකයි ප්‍රායෝගික ඊතර වීම කියන්නේ. ප්‍රායෝගික ඊතර වීම. කතාවේ කතාවත් ඉක්මවීම ප්‍රායෝගික ඊතර වීම. කතාවේ කතාව ඉක්මවීම කියන එක සිදුවීම මිසක් කතාවේ කතාව ඉක්මවන බව ලැබීම නෙමෙයි. කතාවේ කතාව ඉක්මවන බව ලැබීම නෙමෙයි. කතාවේ කතාව ඉක්මවීම සිදුවීම. ඒකයි මේක අක්කේ සංජිනෝ සත්ත අක්කේ යස්මින් පතිත්‍ිතා කියලා කියන්නේ. ඉතින් අන්න ඒක තමයි ප්‍රායෝගික ප්‍රතිපදාව වෙන්නේ. තෙරුවන් සරණයි. එහෙමයි සයන්නාස තෙරුවන් සරණ අවසන්නාස ඒ වගේම අර මේ දැන් අර ඒ කියන්නේ අර දැන් කනවා කියන එක විග්‍රහ කරන්න දැන් අර ලෝකෙ මට්ටමින් කන කෙනා සහ කන දෙය ගැන කතා වෙනවනේ. එතකොට දැන් ඒකද අවසන්නාස අර මේ අජ්ජත් බහිද්දා කියලා පැනවීමක් කියන අජ්ජත් බහිද්දා කියන ක්‍රියාකාරීත්වය කියන්නේ කන කෙනා සහ කන මම කියන කාරණේ අවසන්නාස නෑ ඒවා එහෙම ගන්න යන්න හොඳ නැහැ. මොකද ඒක අපි අලුත් විශ්ලේෂණයක් දාගන්නේ. ඇත්තටම යම් වූ විග්‍රහයක් කතා කිරීම යෙදෙනදී මේ පැනවීම එක්ක අපි අලුත් විග්‍රහයක් දාගන්නවා ඒකත් එක්ක. එහෙම දාගන්න බෑ අලුත් විග්‍රහයක් හැටියට. මොකද ඒකත් අපිම දාගන්න එකක්නේ. දැන් අතන ඇත්තටම මේ සිදුවීම තනිකර මාර්ග කෘත්‍ය සිදුවෙන විදිහනේ. දැන් මෙතනදී සිදුවෙන්නේ අපි දාගන්න එක. අතන සිදුවෙන්නේ මාර්ග කෘත්‍ය සිදුවීම. ඒක ඥානයක් එක්ක ප්‍රඥාවත් එක්ක. මෙතන අපට දෙයක් යෙදිලා තියෙනවා. ඒ කියන්නේ අපට මෙතනදී හම්බ වෙනවා පවතින විග්‍රහයක සංසිද්ධිය. අතන සිදුවෙන කාරණාව පවතින විග්‍රහයක සංසිද්ධිය හම්බ වීම නෙමෙයි ඊතර වීමේ කෘත්‍යයේ සිදුවෙන වැඩපිළිවෙල. ඊතර වීමේ කෘත්‍යයේ සිදුවෙන වැඩපිළිවෙල. මෙතන පවතින සිද්ධියදී හම්බෙන වැඩපිළිවෙල. ඔක දෙක. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට අපට දාන්න බෑ. එහෙම දාන්න ගියාම අපට අපි ඇත්තරම එකක් තනි කරලා අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. එකක් තනි කරලා අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. එකක් තනි කරලා කතා කරන්න කතාව පවා ඉස්මතු නොවීම තමයි පැවැත්මේ කෘත්‍ය වෙන්නේ. තෙරුවන් සරණයි. එහෙමයි අපි සයන්නාස තෙරුවන් සරණයි. මේකේ තව ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි මේ ප්‍රශ්න පොඩ්ඩ බලලා යමුනේ. තව කාරු හරි ඉන්නවනම් මේ බලමු මේ ප්‍රශ්නේ බලලා ඉවර වෙලා. තව මේකේ අහලා තියෙනවා යතෝචකෝ ආවසෝ අජ්ජත්තිකංච චක්කුං අපරිබින්නං හෝති මේ මං හිතන්නේ ධාතු මේ හත්පදෝපම සූත්‍රයේදී රූප බාධන කන්දි සංඝහං ගච්ඡති ඒ ටික පැහැදිලි කරනවා චක්කෝ නොබිදී බාහිර රූපයක් ආපාත වී එයින්ම නිපන් සමනාහාර යොමු වීමෙන් විඥානයේ පහළ වීමක් වේ. එතන යම් රූපයක් ඇසුරු වේද ඒ රූප බාධන ස්කන්ධ සංඝ යම් රූපයක් ඇසුරු වේද නෙමෙයි එතන තියෙන තහ භූතස්ස රූපං ඒ හට ගැනීමේ රූපේ ඒ තථා භූතස්ස රූපං අන්න රූප පාදනස්කන්ධා සංඝහං ගච්ඡති. ඒකට සංග්‍රහිත වෙනවා කියලා ඒ කාරණා පැහැදිලි කරන්නේ. ඇහැට රූපය කියන කාරණාව එක නොවේ. හතර මහා ධාතුත් හතර මහා ධාතු උපාදාය රූපයි කියන්නේ. රූපණේ කියන එකත් එක්ක ඔව් ඒක හරි දැනුම කියන්නේ බුදුරණවහන්සේ පෙන්නපු ඒ කාරණාව එක්ක ස්වාමීන් වහන්සේ මතක් කළා. හතර මහා ධාතුව රූපයක් ලෙස විග්‍රහය. තථාගත විග්‍රහයක් ලෙස. ඒ අනුව එය අපට හම්බ වෙන කාරණාවක් වෙන්න බෑ. මට හිතෙනවා අපි බාහිර ඇති යමක්මයි පේන්නේ කියලා. හිතනකොට හරියට සතර මහා ධාතුව රූපයක් ලෙස ගත්තා වැනි දෙයක් සිදුවන්නේ කියලා. ඒ වගේම කයට දැනෙන්නේ හෝ ගෝචරවන්නේ හතර මහා ධාතුව වෙන්වෙන් ස්වરૂපයෙන් ලෙසයි. තද ස්වභාවය, උෂ්ණ ස්වභාවය ආදී ලෙසට මහාත්මදම සූත්‍රයේ හිත පාඨයෙන් දක්වන්නේ බාහිරාච රූප ආපාතං ගච්ඡanti කියලයි. එතකොට රූපයක් ආපාත වීම එක්ක රූපණයක් වීම සජීවී රූපයක් දැකීම සමග ප්‍රපංච කිරීමක් මෙහි ඉස්මතු වෙන්නේ නැහැ. මෙම අදහස් කරන්නේ අපට බාහිර ඇති රූපයක් දැක්කා කියන කාරණක් ගැනීම. ඒ අනුවද සුසුසු බවයි. ඔව් එහෙමත් යන්න බෑ. ඒක හරි. එහෙම ඒ කතාව එකක්වත් දෙන්නේ නැහැ. ඒක ඇත්තටම ධර්මපරියාය කතාවදී කිසි දෙයක් කතාවේ දෙන්නේ නැහැ. මෙතනට ස්වාමින්වහන්සේ මෑතකදී රූපයේ දුන සිංහල අර්ථකථනයේ ස්වરૂපයේ යම් සජීවී වස්තුවක් නොවන අර්ථයක් පිළිබිඹු කරන බැවින්
යම් රූපයක් ආපාත වීම යන්න මනාව හැසිරීම සිටේ. ඒක තමයි කියන්නේ ඇත්තටම මේ කාරණාව එක අර ඒ කියන දේදී අර ඉඩක් නැහැ භව්‍යත්වයකට ඉඩක් නැහැ. ඒක හරි. සුත්තවත් භව සමකෙන් හරි කියන්නේ ඒ භව්‍යත්වයට ඉඩක් නොවන විදිහට ඒ නිර්වචනය තියෙනවා. ඊළඟට සුත්තවත් භව සමග විඥානය ප්‍රඥාවෙන් පිරිසිදු දකිනවා. පිරිසිදු දකිනවා. පිරිසිදු දකින්නේ පජානාති වන්නේ විඥානයේ බොරුවක් මායාව. මේ පිරිසිදු දැකීම සේක ඥානයේට ගෝචර ස්වභාවය. සේක ඥානයේ සිදුවීම. දැකීම එක්ක යෙදීම. සක්කාය කියන කොට සාසවා උපාදානීය වූ රූපේ. සක්කාය කියන කොට සාසවා උපාදානීය. කෘත්‍යයකටයි උපාදාන වන්නේ. දැකීම නම් දැකීමේ කෘත්‍යයට, ඇසීම නම් ඇසීමේ කෘත්‍යයට, හිතීම නම් හිතීමේ කෘත්‍ය එක්ක. චක්ක විඥානය කියන්නේ ඇස රූප දැන ගැනීම. සකස් වූ හරවත් බවක් නැති සාසව උපාදානීය රූපයක් ලෙසටයි නුවණින් දැනගන්නේ. උපාදානීය වන්නේ චක්ක විඤ්ඤාය රූපයට. ඥානීයවනි චක්ක විඤ්ඤාය රූපයට. ඒ කිව්වේ ඇසින් දත යුතු ඉෂ්ඨකාන්ත මනාප රජනීය. නමුත් දැනගන්නේ චක්ක විඤ්ඤායේසු විඤ්ඤා සබ්බස ධම්මයක් ලෙසටයි. ධම්මයක් ලෙසට. ඇසින් දැන ගැනීම ධර්මයක් ලෙසට. එතකොට එහි බොරුව මායාව තමයි දැනගන්නේ. මේක සේක ඥානි ආර්ය සත්‍ය නුවණ. මේ නුවණ කතා කරනකොට සක්කාය දිට්ඨි ඥානයක් ගැන කතා කරන්න බෑ. එහෙම දෙයක් සක්කාය ඥානෙ ඇතිකලේ නැහැ. සක්කාය ඥානෙ ඇතිකලේ නැහැ. මේ අවසාන කියන එක මට පොඩ්ඩක් මොකද්ද කියන්නේ කියලා අර අනික් කරුණ ටික හරි ඒ කාරණාවේ විග්‍රහය තියෙන විදිහට මේක මොකද්ද කියන එක පස්සේ පොඩ්ඩක් බලන්න. ඒක පොඩ්ඩක් මේ මට එක ගැලපෙන්නේ කියන කරුණ ටික. ඔක්කොන් සංගුත්ති චක්ක වර්ගයේ රූප සූත්‍රය හා ඛණ්ඩ සූත්‍රය සුරින් අහනවා. රූප සූත්‍රේ රූපා භික්කවේ අනිච්චයි පරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ සද්දා අනිච්චයි පරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ ඔය විදිහකට සද්දා අදිමුච්චති කියලා කියනවා. අනිච්චං අඤ්ඤතා භාවිනෝ කියලා අදිමුච්චති වෙනවා. මේ චක්ක වර්ගයේ අවසාන ඛණ්ඩ සූත්‍රයේ රූපම් භික්කවේ අනිච්චං ඒකත් ඒ විදිහටම තියෙනවා. මේ සූත්‍ර දෙක අනුසාරයෙන්ද රූපය අමදහස් කරන්නේ ඇස රූප කන ශබ්ද පංචපාස්කන්ධය කතා කරන රූපය අතර වෙනසක් ඇති බව වටහා ගැනීමට කදිම උදාහරණයක්. ඇත්තටම ඉතින් ඒක වෙනසක් කියලා කියන්නේ අපි මේක වෙන වෙන වශයෙන් ඒ කරුණු කියන්නේ ඒවා ඒ ස්වභාවය ඒ කරුණු ඒවා වෙන වෙන වශයෙන් පැහැදිලි කර පරියායවන්. ඉතින් ඒවා ඇත්තටම වෙන වෙන වශයෙන් හිතන්න ඕනේ ඒවා. කියන්නේ ඇත්තටම හිතීමට දැන් මම මෙහෙම කියන්නකොට මේ ධර්මය අපි දැන් ගොඩක් හැටියට ඉගෙන ගන්නවානේ. අර ඉගෙන ගැනීමේදී ගැළපෙල්ල ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් බුදුරණවහන්සේ අර සාමාන්‍ය කෙනෙකුගේ මේ ප්‍රඥාව තියෙනවා නම් ඊතර වෙන්න එයාට අදාළ විදිහට ප්‍රශ්නේ අහන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඔන්න අහනවා ජරා මරණ කියන කාරණාව මේ ප්‍රශ්නේ අහගෙන යනකොට ඊතර වෙනවා එච්චරයි. ඊළඟට වෙන කෙනෙකුගෙන් ඔන්න අහනවා හඳුනා ගැනීම. ඒ ප්‍රශ්නේ කතා කරගෙනනොත් ඊතර වෙනවා එච්චරයි. ආය අර මුකුත් දන්නේව ගොඩාක් නෑ. දැන් අපි අර ගොඩාක්ව දන්නකොට දන්නවනේ. එතකොට අපිට තියෙනවා මේ අච්චාරුව කරන්න. මොකද්ද? අර හෙන්න එක මෙහෙට, මෙහෙන්න එක අර හෙට, අර හෙන්න එක මෙහෙට, අර දාම්පිට අදින්න ඔන්න ඔය ඕක අපිට තියෙනවා. ඕක නැති වෙන තමයි මම අර මුලින් ඉඳලම පැහැදිලි කරන්නේ. ශ්‍රුතය හැටියට තියාගන්න. එච්චරයි. හිතන්නේ නෑ. ඒක අර වැදගත් දේ තියාගන්නවා එච්චරයි. වැදගත් දේ ඉදිරි ඉගෙන ගන්න. අපි කරන්නේ මොකද? අරින් රූපය ඇහෙනවා, මෙහින් රූපය ඇහෙනවා. මේකට දානවා, අරකට දානවා. අරකට දානවා, මේකට දානවා. ඇයි අර මොකද්ද දාම්පිටක් හඳලා ගලපනවා. වටිනා දේ වුණාම වෙන් වශයෙන් තියාගන්නවනේ. වෙන් වශයෙන් තියාගෙන අර්ථය දෙනකොට ඊතර වෙනවා. දැන් අපිට තියෙන්නේ අර්ථය දෙනකොට ගැලපෙනවා. පුදුම වැඩන්නේ. අද සමාජයේ වෙලා තියෙන මොකද්ද? අර්ථය දෙනකොට ගැලපෙනවා. දැන් ධර්ම දැනුම වෙන් වශයෙන් තියෙන එකක් අර්ථය දෙනකොට ඒ කාරණාව එක ඊතර වීම සිදු වෙන එකක්. සමාජයේ වෙලා තියෙන අර්ථය දෙනකොට ෂෝක් එකට එකින් එක ගැලපිලා ප්‍රහේලිකාව විසදෙනවා. පුදුම විදිහට මොකද වෙන්නේ? සක්කාය තහවුරු වෙනවා. ඉතින් ඒක නොවෙන්න දෙයක්. ඉතින් ඇත්තට හැමතැනම ඒ කරුණු ඉදලා තියෙනවා. හරියට බලන්නට ඕනේ ධර්ම පරියායන් එක. මේ ඉතින් ඒක නිසා ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දිනත් සුප්‍රදි පරිදි මේ හිමිදිරි උදෑසනම අප සියලු දෙනා කෙරෙහි මහත් අනුකම්පාවෙන්ම අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමින් වහන්සේ වන නම කියන්න අවසරයි. පූජ්‍යාලව්වේ අනෝමදස්සි ස්වාමින් වහන්සේ තථාගත ශ්‍රී සද්ධර්මය අපහට දේශනා කිරීම සඳහා මේ ධම් සභා මණ්ඩපයට වැඩම කරවා සිටියා. අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපට ධර්ම දේශනා කරනවා පමණක් නොව අපට ධර්ම සාකච්ඡාවට හා ප්‍රශ්න අසන්නටද ඉඩ සලසා දෙමින් ඒ වාටද පිළිතුරු බුද්ධ වචනයට අනුකූලව දේශනා කිරීමට කැප වී සිටිනවා. අර බල සංග්‍රහ වස්තු සූත්‍රයේ පෙන්වා දෙන ආකාරයටම දාණය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සහ සමානාත්මතාවය අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මනාව පිළිබිඹු කරනවා. ඉතින් උන්වහන්සේ අපට වසර කිහිපයක සිටම මේ දක්වාම තථාගත ශ්‍රී ශ්‍රද්ධර්මය ඒ දේශිත ආකාරයෙන්ම දේශනා කිරීමට මහත් කරුණාවකින් මහත් උත්සාහයක වෙහෙස නොබලවාම යෙදෙනවා. උන්වහන්සේගේ කැපවීම හා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අප සියලු දෙනාටම දක්නට ලැබෙන දෙයක් තමයි උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම ඉගෙන ගනිමින් ප්‍රතිපදාවට අනුගත වෙමින් තථාගත ආඥාවට යටත්ව නව භික්ෂුන් වහන්සේලා පරපුරක්ද ශාසනයට එකතු වී ඇති ආකාරය අපට දැන් මේ වර්තමානයේ සිටම ශාසනයට එකතු වී ඇති ඒ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගෙන්ද ඕදන් ලැබීමට මඟ විවර වී තිබෙනවා. විශේෂයෙන් මතක් කරන්න කැමති ඊයේ දිනේ ස්වාමින් වහන්සේ මහත් වෙහසක් අරගෙන අපිට සතිපට්ඨාන සූත්‍රයේ ඒ ඉරියාපත භාවනාව ඉරියාපත සූත්‍රය පැහැදිලි කරලා දෙන්න යෙදුණා. ඉතින් මේ පිරිසිදු ඒ ශ්‍රී තථාගත දහම දේශකයන් වහන්සේගේ දේශනා කිරීමෙන්ද අප ඒ දහම් දෙසම ඇසීමෙන් හා සාකච්ඡාවෙන් අප සිත තුළ හටගත් ඒ සතුට ප්‍රමෝදයේ හේතුවෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්ද මම අප වෙනුවෙන් ඒ පූජනීය අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේටත් උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ගුරුවරු දෙමව්පියන්ටත් ඒ වගේම නම් කියන්නට අවසරයි අපවත් වී වදාළ කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේටත් අපවත් වී වදාළ ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමින් වහන්සේටත් සතුටු සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුඛ ප්‍රතිපදාවෙන් පතන්නා වූ බෝධියකින් නිවන සාක්ෂාත් කර ගැනීමට ඒ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේට උපකාරී වේවායයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මෙම දේශනය පවත්වාගෙන යාමට උදව් උපකාර කළ සියලු දෙනාට තාක්ෂණික දායකත්වයෙන් සහාය දුන් සියලු දෙනාට ආසා සිටිය හා ප්‍රශ්න යොමු කිරීමෙන් දායකුණ සියලු දෙනාට මේ පින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයටම උපකාරයක්ම වේවායයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. ඊට ගෞරවයෙන් ආරාධනා කර සිටින අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනාව කරමින් මේ දේශනය නිමාවට පත් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි මේ උදෑසන කාලයේ බුදුරන් වහන්සේගේ ධර්ම කරුණු කතා කරන්නට යෙදුණා. මම හිතන්නේ ඇත්තටම ප්‍රශ්න අහනකොට සමහර වෙලාවට මේ ප්‍රශ්න තුලින් ඉස්මතු වෙන සමහර කරුණු ඔස්සේ ඊටාම ගැඹුරට සමහර ඒවා යොමු වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔබ අහගෙන ඉන්නකොට අහගෙන ඉන්න තැනින් කරුණු ගෝචර නොවේ. ඉතින් අහගෙන ඉන්න සැනින් ඒ කරුණු ගෝචර නොවුනට නැවත නැවත ඒ කාරණාව අහන්න. මොකද බොහෝ වෙලාවට මට දැනෙන කාරණාවක්. මොකද ඒක ස්වභාවයක් මානසිකාරයක් කරමින් කතා කරන්නේ. එතකොට ඒ අහගෙන ඉන්න කෙනාට කියන්නේ අපි ගත්තොත් අර අනුගත වීම සම්පූර්ණයෙන්ම සිදු නොවන තැනදී ප්‍රශ්නය එක උත්තරේ හැංගීම තියෙන හැම වෙලේම. අන්න එතකොට අර ඒ එක් අර ඊතර වීමේ කෘත්‍ය එක සිදු වෙන්නේ නැහැ. මම කියප එක තේරෙනවා ඇති. ප්‍රශ්නයක උත්තරේ දෙනකොට අර කියප එක දෙන්නේ නැහැ. එතකොට කියපු එක දෙනකොට ප්‍රශ්නෙට උත්තරේ හොයවීම අදහස අයින් වෙන්නට ඕනේ. කියපු කාරණාව එක්ක විතරක් හිතාගෙන යනකොට ඊතර වීමේ කෘත්‍ය සිදු වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ අද මේ අපි උදෑසන මේ කරන සාකච්ඡාවේ ඒක ලොකු වටිනාකමක් තියෙනවා. මම හිතන්නේ ලොකු ගැඹුරු විදිහකට මේ යොමු වෙන දෙයක් දෙනවා. ඉතින් ඒ නිසා අදත් ඒ ධර්ම සාකච්ඡා කිරීම තුළින් මේ රැස් කරගත්ත සියලු පින් පළමුවෙන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අපවත් උදාලති පූජ්‍ය ඩෙන්මාර්ක් ඥානදීප මහාතිවරයන් වහන්සේට කටුකුරුන්දී ඥානানন্দ මහාතිවරයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා. ඒ වගේම ඊයේ රාත්‍රී කාලයේ කලුරිය කරන්ට යෙදුන ධම්මදායද සෙනසුනේ වැඩ සිටින ගෞරවනීය ප්‍රේමරතන ස්වාමින් වහන්සේගේ මෑණියන් ලීලාවතී කොමසාරු මෑණියන්
පුවත් මේ කලුරී කරන්ට යෙදුණා. ඉතින් මේ මෑණියන්ටත් මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙන්න මේ සීල පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සීල පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් ඒ වගේම ලෝක ශාසනයේ සුරකින්න මහ ඇතිවරුන්ට උපාධ්‍යයන් වහන්සේට ඇතුළු සියලු මහා සංඝරත්නයට තුන් දහමින් සැනසෙන්නට හේතු වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මේ උදෑසන සාකච්ඡාව සිදු කරන ඒ අපට ආරාධනා කරපු ගයන් පොතුවර මහත්මයා, ඒ වගේම මස්තික පොතුවර මහත්මයා ඇතුළු පොතුවර පවුලේ සියලු දෙනාට, ඒ වගේම තුලානි මහත්මිය ඇතුළු ඒ සඳහා සංවිධානය කටයුතු කරන සෑම දෙනාටමත්, ඒ වගේම අපට තාක්ෂණික දායකත්ව ලබා දෙන ධර්ම දේශන සඳහා උදව් කරන ධර්ම දාන සිදු කරන සෑම දෙනාටමත්, අපට නිරන්තරයෙන් සිව්පසයෙන් අප උපකාර කරන දේශ විදේශ ඔබ සැමට, බණ්ඩාර මහත්තයා, ඩයස් මහත්තයා, රූපසිංහ මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධානුභාව බලයෙන්, ධර්ම රත්නයේ උතුම් ධම්මානුභාව බලයෙන්, සංඝ රත්නයේ උතුම් සංඝානුභාව බලයෙන්, ඒ වගේම මමත් මේ උතුම් ධර්මයේ ඒ විදිහටම කතා කරන්නේ ඒ ධර්මයේ සක්කාය නිරෝධ ධර්මයක් හැටියටම ඉස්මතු වෙන්නට ඕනේ කියන හැඟීම් මුල් කරගෙන, ඉතින් ඒ සත්‍යයේ සත්‍ය අනුභවයේ මේ ලෝකයේ ශ්‍රී ලංකාවට දාවිත තිබෙන කොරෝනා සංගත බියදුරවි සැම්මට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ඔබට මෙතනින් එහා ප්‍රශ්න මම හිතන්නේ සාකච්ඡා කරන්න පුළුවන් වේවි. තව ප්‍රශ්න තියෙනවා. ඥානි මුල් සන්නාසි වගේ මහතන සාරාවදුරු අමද්දස්මි සීල දෙනා සහභාගී වෙනවා. ඉතින් මම හිතන්නේ මහාචාර්ය කොග්ගලගේ මහත්මයාට ඇති ඔබ ඒ සාකච්ඡාව කරගෙන යන්න. හොඳයි, තෙරුවන් සරණයි.